අපි කවුරුත් දැන් දන්නවා අපේ රටේ ආර්ථිකයේ විශාල කඩාවැටීමකට මුහුණ දී තිබෙන බව. නේද? ඒක අපි දත්ත තොරතුරු ඇතුලේ කෙසේ වෙතත් අපිට කඩේට ගියපුවාම කුස්සියට ගියපුවාම පාරේ යනකොට අද අපිට මේක පේන්න තියෙනවා. නේද? ඒ නිසා අපි කල්පනා කරා ඇත්තටම කවුරුත් අද අර්බුදය ගැන කතා කරනවා. වැඩියෙන්ම අර්බුදය ගැන කියන්නේ කවුද? කවුද? අගමැති රනිල් වික්‍රමසිංහ. යමකට මතකයි පාර්ලිමේන්තුවේ දවසක් කියනවා තව තෙල් තියෙන එක දවසකට. තව කණ්ඩ තියෙන සතියකට. මුදල් අච්චු ගහන්න වෙනවා ට්‍රිලියනයක්. ඊයේ කියලා තියෙනවා වේල් දෙකක් විතර තමයි කණ්ඩ වෙන්නේ. දැන් ප්‍රශ්නේ කියන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. හැබැයි ප්‍රශ්නේ කියනවා කතෘ අඥාතයි. කතෘ කවුද? ඒක නිකන් හුදකලා ලෙස පැන නැගිලා මතුවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. නේද? ප්‍රශ්නේ කියනවා හැබැයි ප්‍රශ්නේ කතෘවරු අදහංගලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. සමහර අය ලියන්න කියන්නත් පටන් අරන් තිබෙනවා. මේ අර්බුදයේ රනිල් වික්‍රමසිංහ විසඳයි වගේ කියනවා. තියනවද? ඉතින් කතෘත් ඒගොල්ලෝ මේ අර්බුදේ නිර්මාණය කරේ මේ අර්බුදේ වැව්වේ ඒගොල්ලෝ තමයි. මම හිතන්නේ මේ වාඩි වුණේ අගමැති පුටුවේ 6 වෙනි වතාවට. ලෝක වාර්තාවක් වෙන්නේ ටිකක් වෙලා බලන්න. ඉතින් එච්චර වාර්තා තබලා රටේ අග්‍රාමාත්‍ය ධූරේ දරපු කෙනා අද ප්‍රශ්න කියනවා. හැබැයි කතෘවරයා හංගලා. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් අපි ප්‍රශ්නේ තේරුම් ගන්නත් ඕන. ප්‍රශ්නේ නිර්මාණය කළාද කතෘවරු තේරුම් ගන්නත් ඕන. එහෙම නැත්නම් හැමදාම සිද්ධ වෙන දේ තමයි අර්බුදයේ දිහා අපි බලනවා. හැබැයි ආයෙ නැවත අපි ඒ අර්බුදයට පත් කරලාද කණ්ඩායම්ම නැවත අර්බුදයේ විසඳීම සඳහා තෝරා ගන්න තත්ත්වයක් තිබෙනවා. ද රනිල් ගෝඨාභය මහින්දලා යනු මේ අර්බුදයේ නිර්මාපකයන්. මේ අර්බුදේ නිර්මාණය කරපු අය. නේද? ඔවුන් විසඳුම් කරුවන් නෙවෙයි ඔවුන් නිර්මාපකයන්. එනිසා අපි කල්පනා කරා මේ පිළිබඳ යම් විධිමත් සාකච්ඡාවක් කතා බහක් අපි රටේ ජනතාවත් එක්ක කරගන්න ඕන කියලා. මොකද මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අර්බුදේ තේරුම් ගන්නත් ඕන. අර්බුදේ නිර්මාපකයන් තේරුම් ගන්නත් ඕන. අර්බුදේ නිර්මාණකරුවන් තේරුම් ගන්නත් ඕන. ඔවුන් අපි හඳුනාගන්නේ නැතුව ඔවුන් අපි හොයාගන්නේ නැතුව අපිට ස්ථිරසාර විසඳුමක් මේකෙන් හොයාගන්න බෑ. ඒ නිසා තමයි අපි කල්පනා කරේ ටිකක් මේ ගැන ටිකක් පුළුල්ව කතා කරන්න ඕන කියලා. ඉතින් අපි වෙලාව 6:05ට කිට්ටුයි. නේද? අපි දැන් කීයට වගේ ඉවර කරමු. එතකොට හොඳයි නේද? මොකද හිතන්නේ? ගොඩාක් දේවල් කතා කරන්න තිබුණත් අපි නිකන් 6යි කාල වගේ වෙනකොට ඉවර කරගන්න අදහසකින්. හරි නේද? අපි 6යි විනාඩි මොකද අපිටත් තව වැඩක් තියෙනවා යන්න. නේද? ඒ නිසා අපි 6යි කාලට වගේ අවසන් කරගමු. එතකොට අපි සමහර අය මේ අර්බුදය දකිනවා ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස. ඒ නිසා මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්තියක් මේකට ඇතුල් කිරීමෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න කියලා පුළුවන් කියලා හිතනවා. නෑ මේ අර්බුදය ආර්ථික ප්‍රතිපත්තියේ පමණක් අර්බුදයක් නෙවෙයි. මේ අර්බුදය අපේ රට අනුගමනය කළ ලද දේශපාලන සංස්කෘතිය අපේ රටේ පහුගිය කාලේ දශක ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වෙමින් තිබුණු දේශපාලනයේ මේ අර්බුදය පංගු කරනවා. දැනුත් මන් දැක්කා ප්‍රවෘත්තියක් ආවා ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා හැටියට කප්පම් ගන්න කෙනෙකුට තර්ජනය කරලා නේද
ඒ කාර්ය කර ගැනීම සඳහා මහ ඇමතිවරයාගේ අවසර ලබා දිය යුතුයි. ඒ කප්පම් ගැනීම සඳහා තර්ජනය කරා කියලා අද අධිකරණයේ වරදකරුවෙක් වෙලා තියෙනවා. අවුරුදු දෙකකට හිර දඬුවම් නියම කරලා තිබෙනවා නේද? ඒ වගේම මිලියන 25ක දඩයක් නියම කරලා තිබෙනවා. 1 මිලියනයක වන්දියක් තීන්දුව කරලා තිබෙනවා. අවුරුදු දෙකේ සිර දඬුවම අවුරුදු 5කට අත්හිටුවලා තියෙනවා. ඒකත් තේරුම් ගන්න. අවුරුදු 5කට අත්හිටුවලා තියෙනවා. දැන් අපේ රටේ නිවාස හා නාගරික සංවර්ධන ඇමතිවරයා කවුද? අධිකරණයේ වැඩිකරු අවුරුදු 5කට අත්හිටු සිර දඬුවමක් තියෙන මිලියන 25ක දඩයක් ගෙවන්න නියම වූ මිලියනයක වන්දියක් ගෙවන්න වූ නියම වූ කෙනා අද අපේ රටේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා හා නිවාස හා ඉදිකිරීම අමාත්‍යවරයෙක්. එනම් මේ අර්බුද නිර්මාණය කරලා තිබෙන්නේ ආර්ථික ප්‍රශ්න පමණක් නෙවෙයි. මේ එහෙම් මෙහෙන් කොටු වෙන අය. කොටු නොවන අය ගොඩයි. ඒගොල්ලෝ කවදා හරි කොටු කරගන්න පුළුවන් වෙන්නේ ජාතික ජනබලවේගයේ පාලනයකින් විතරයි. කවදා හරි උන්නේ. මතක තබන්න. එනම් මේ අර්බුදයේ ආර්ථික ප්‍රශ්න පමණක්ම නෙවෙයි. අපේ රටේ පසුගිය දශක ගණනාවක් තිස්සේ අනුගමනය කරමින් තිබෙන දේශපාලන සංස්කෘතියත් මෙම අර්බුදයේ නිර්මාණය. මෙම අර්බුදයේ විසින් නිර්මාණය කරා මේ අර්බුදය ඔවුන් විසින් නිර්මාණය. ඒ නිසා අපි හරියටම මෙහි දේශපාලන පැත්තත් මේ ආර්ථික පැත්තත් හරියටම අපි निराකරණය කරගත යුතුයි. එහෙම නැතුව බොහෝ ආර්ථික විශේෂඥයන් ඇවිල්ලා මේකේ තියෙන ආර්ථික පැත්ත විතරක් කතා කරනවා. මේ අර්බුදයේ ආර්ථික පැත්තෙන් පමණක් ඇති වූවක් නොවේ. මේ අර්බුදය අපේ රට දශක ගණනාවක් තිස්සේ අනුගමනය කළද දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵලය. එනිසා අපි මේ අර්බුදයෙන් මිදෙනම නම් මේකේ මේ අර්බුදයෙන් මිදිය හැකි වන්නේ මේ අනුගමනය කරමින් තිබුණු විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව නව ආර්ථික ප්‍රතිපත්තියක් වගේම මේ අනුගමනය කරමින් තිබෙන දේශපාලන සංස්කෘතියට එරෙහිව නව දේශපාලන සංස්කෘතියක් කරා තමයි මේ අර්බුදය අපිට විසඳාගත හැකි වන්නේ. එයි මේ අර්බුදයේ පාර්ශ්ව දෙකම වගකිය යුතුයි. ආර්ථික වගේම දේශපාලන. ආර්ථික පැත්තෙන් ගත්තොත් අපි මීට දශක දෙක තුනක ඉඳන් දෙකමාරක වගේ කාලෙක ඉඳන් අපි අපේ රටේ මුහුණ දී තිබෙන ගැඹුරුතම ආර්ථික අර්බුදයන් කීපයක් පිළිබඳව සමාජයත් එක්ක සාකච්ඡා කරා. යම් ගැටලු කීපයකට අපි මුහුණ දීලා තිබෙනවා. දැන් අද අපිට මේ පේන්නේ ආර්ථික අර්බුදයේ සැබෑ ගැඹුරෝ සැබෑ ස්වරූපේ නෙවෙයි. අපිට මේ පෙන්눔 කරන්නේ ආර්ථික අර්බුදය අපිට දැනෙන විදිහ. අපිට දැනෙන්නේ කොහොමද ආර්ථික අර්බුදය? රුපියල් 380කට තිබුණු ග්‍රෑම් 400 කිරි පැකට් එක රුපියල් 1020යි. අන්න අර්බුදය අපිට ඒ විදිහට දෙනවා. රුපියල් 104කට තිබුණු ඩීසල් ලීටරේ රුපියල් 400යි. අර්බුදය අපිට ඒ විදිහට දෙනවා. 1500ට 600ට තිබුණු ගෑස් සිලින්ඩරේ ලාෆ් නම් කීයද? 6850යි. ඊළඟ නැවෙනකොට ලිට්‍රෝ එකත් ඒ ගාන තමයි. ඊට වඩා පැන්නොත් මිසක් අඩු වෙන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? දැන් අපි දැකලා තියෙන සාමාන්‍ය කාලයක අපි බඩු මිල ඉහළ යාම දැකලා තිබෙනවා. ඩීසල් ලීටර රුපියල් 2-3කින්, කිරි පැකට් එක රුපියල් නේද 7-8කින්. හැබැයි දැන් මොකද වෙන්නේ? රුපියල් 380 1020යි. රුපියල් 1500 ගන්න තිබුණු සිලින්ඩරේ 6850යි. නේද? රුපියල් 104 ඩීසල් ලීටරේ රුපියල් 400යි. එනිසා අපිට මේ අර්බුදය දැනෙනවා භාණ්ඩ මිල ඉහළ යාම හරහා. ඒක අපිට දැනෙනවා බඩු මිල ගණන් ගිහින්. ඔන්න අපිට අර්බුදය දැනෙන එක විදිය. තව විදියකින් දැනෙනවා භාණ්ඩ හිගයක් තියෙනවා. දැන් නිකන් නේද? දැන් ඩීසල් නේ පහුගිය දවස්වල අපි දන්නවා පෙට්‍රල් සෙඩ් එකේ ඩීසල් පොම්පෙත් තියෙනවා පෙට්‍රල් පොම්පෙත් තියෙනවා. හැබැයි මේක පහුගිය කාලේ පෙට්‍රල් පොම්පේ දුවනවා ඩීසල් පොම්පේ වහනවා. ආයේ දවස් දෙකක් විතර ඩීසල් පොම්පේ අරිනවා පෙට්‍රල් පොම්පේ වහනවා. අද වෙනකොට දෙකම වහලා.
එක පැත්තක ඩීසල් වාහන පෝලිම අනිත් පැත්තේ පෙට්‍රල් වාහන පෝලිම. දැක්කනේ? එහෙනම් අපිට අර්බුදය දැනෙනව කොහොමද? භාණ්ඩ හිගයි. ගෑස් නැහැ. භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිම ඉඳලා මැරෙනවා. දැන් නෑ 11 දිනක් විතර මැරලා තියෙනවා පෝලිම් වල ඉඳලා. දැන් අපිට මේ අර්බුදය දැනෙනවා තව ආකාරයකට කොහොමද? භාණ්ඩ හිගයි. එකක් අපිට දැනෙනවා භාණ්ඩ ගණන්, දෙක අපිට දැනෙනවා භාණ්ඩ හිගයි. තුන රටට දැනෙනවා මොකද්ද? අරගෙන තියෙන ණය ගෙවන්න බෑ කියලා දැන් වෙනකොට මහා බැංකුවේ අධිපති නන්දලාල් මහතා ප්‍රකාශ කරලා ඉවරයි. එයා කිව්වා අපි ණය ගෙවන්න අපිට බෑ. කිව්වා එහෙම. ණය ගෙවන්න බෑ කියලා තව රටවල් වලින් ණය ඉල්ලනවා. කවුද දෙන්නේ එහෙම? ඒ කියන්නේ ඒගොල්ලෝ කියන දැන් අපි රටට ණය ගෙවන්න බෑ. ඒ නිසා ණය ගෙවීම නතර කරා. දැන් විදේශීයන් අරන් තියෙන ණය ගෙවන්න එක නතර කරලා තියෙනවා අඬු උදේ. ඒක නම් මොකද්ද? රට බංකොලොත්. ඉස්සර ගම්වල තිබ්බා ඔය බංකොලොත් වුණාම අධිකරණයකට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් බංකොලොත් වුණාම එයාට දාන සාම්ප්‍රදායික නීති ටිකක් තියෙනවා. එයාට සෙරෙප්පු දාන්න බෑ බංකොලොත්. ඒ බංකොලොත් කෙනෙකුට සෙරෙප්පු දාගෙන යන්න බෑ. එයාට කාර් එකේ පිටිපස්සේ සීට් එකේ යන්න බෑ. කාර් එකේ යනවනම් එයා යන්න ඉස්සරහ සීට් එකේ බංකොලොත්. ඒ කියන්නේ මොකද්ද එයාට නේද? එයාගේ ජීවිතේ සාමාන්‍ය පරිදි ගත කරගන්නවත් ඉඩක් දෙන්නේ නැහැ නීතියෙන්ම. බංකොලොත් කියන්නේ එහෙම එකක්. දැන් මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශ කරලා ඉවරයි අපේ රට බංකොලොත් කියන. ඒ නිසා ජනතාවට මේ අර්බුදය දෙන්න භාණ්ඩ හිගයි, භාණ්ඩ මිලයි. රටට මේ අර්බුදය දෙන්නලා තිනවා රට බංකොලොත්. නේද? එතන මෙහෙම තමයි අපිට මේ අර්බුදය දැනෙන විදිය. හැබැයි අර්බුදය ඕක නෙවෙයි. ඔය අර්බුදය අපිට දැනෙන විදිය. අර්බුදයේ තියෙන ඊට වඩා පතුලේ ගැඹුරු අර්බුදයක් අපේ රට මුහුණ දී තිබෙනවා. මේ අර්බුද ගැන කරුණු ගණනාවක් තිබුණත් මම මේ අර්බුදයේ මූලික කරුණු පහක් අපි මීට පෙරත් අවස්ථා ගණනාවකදී පෙන්වා දෙන්න ලැබුවා අපේ රට මුහුණ දී තිබෙන අර්බුදයන්ගේ මූලික කරුණු පහක් පිළිබඳ. පළවෙනි ගැටලුව තමයි අපේ ආනයන අපනයන අතර ඇති වී තිබෙන පරතරය. මොකද අපි දන්නවා ලෝකයේ තවදුරටත් හුදකලා වෙලා තනියම තනි රටකට ජීවත් වෙන්න බෑ. එහෙම කවුරු හරි යෝජනා කරනවා නම් එය අයිති වන්නේ 1800 700 ගණන් වලට. ඒ කාලෙත් එහෙම නේ. ඒ කියන්නේ ලෝකයේ වෙළඳ පොලෙන් ගැට ගහලා තිබෙන්නේ. ලෝකයේ කිසිදු රටක් Tamanට අවශ්‍ය සියලු භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නෑ. ඒ වගේම ලෝකයේ කිසිදු රටක් Tamanට අවශ්‍ය සියල්ල ආනයනය කරන්නේත් නෑ. ඉතින් ලෝකයේ යථාර්ථය මොකද්ද? භාණ්ඩ ගේනවා භාණ්ඩ විකුණනවා ලෝකෙට. ඒතර අපි මේකට කියන භාණ්ඩ ගේනවා ආනයනය, භාණ්ඩ අපි යවනවා අපනයනය. හැබැයි ලෝකයේ මේ වෙළඳාමේ සිද්ධ වෙන බහුතර මුදල් ඒකකය මොකද්ද? ඩොලර්. අපිට භාණ්ඩ ආනයනය කරන්න බෑ රුපියල් වලින්. අපි භාණ්ඩ ආනයනය කරන්න ඕන ඩොලර් වලින්. අපි භාණ්ඩ විකුණුවාම අපිට ලැබෙනවා ඩොලර්. ඒතර වැදගත් මේ දෙක අතර පරතරය 1977 දී අපි ලෝකෙට භාණ්ඩ යවලා ලැබෙන ඩොලර් වලින් අපි භාණ්ඩ ගෙනාපුවාම ඩොලර් කෝටි 4ක් ඉතුරු වුණා. ඩොලර් කෝටි 4ක් ඉතුරු වුණා. ඩොලර් මිලියන 400ක් ඉතුරු වුණා. ඒ කාලේ අපි කියන අපිට තිබුණේ ධන එකක්. ධන වෙළඳ ශේෂය. ආනයන අපනයන අතර පරතරය අපේ ධන වෙළඳ ශේෂයක් අපිට තිබුණා. හැබැයි මොකද වුනේ? අපේ ආණ්ඩු දශක ගණනාවක් රට පාලනය කරලා වසරින් වසර විශේෂයෙන්ම 1980 පස්සේ දැන් අවුරුදු 42ක් වසරින් වසර මේ පරතරය වර්ධනය වුණා ඍණ දිශාවට වර්ධනය වුණා. උදාහරණයක් හිතට ගත්තාම මේ ගිය අවුරුද්දේ 2021කට අපි ආපුවාම අපේ ආනයන අපනයන අතර පරතරය අපි ආනයන කරලා ලැබෙන ඩොලර් වලට වඩා වැඩියෙන් අපි භාණ්ඩ අපනයන කරන්න වියදම් කරා ඩොලර් කෝටි 810ක්. 77 අපිට ඩොලර් කෝටි 4ක අතිරික්තයක් තිබුණා. ගිය අවුරුද්දේ ඩොලර් කෝටි 810ක හිගයක් තිබ්බා. දැන් උදාහරණයක් හිතට ගත්තොත් මං ගාව තියෙනවා
77 කෝටි 4ක් ඉතුරු වුණා. 94 වෙනකොට කෝටි 155ක් මදි වුණා. 2005 වෙනකොට 251ක් මදි වුණා. 2019 වෙනකොට 799ක් මදි වුණා. 2021 වෙනකොට 810ක් මදි වුණා. ඒ කියන්නේ මොකක්ද උනේ? දශක ගණනාවක් තිස්සේ අපේ මේ ආනයන අපනයන පරතරය වේගයෙන් පළල් වෙන්න පටන් ගත්තා හිගේ දිශාවට. ඔන්න ඔය අර්බුදයට අපේ පාලකයන් උත්තරයක් කිව්වේ නෑ. 1977 දී ලෝක වෙළඳාමෙන් 0.5ක අයිතියක් අපිට තිබුණා. ලෝක වෙළඳ පොලෙන් 0.5ක් අපිට අයිතියි. ඩොලර් 200ක වෙළඳාමක් වුණා නම් ඩොලර් එකක් අපිට ආවා. අද ලෝක වෙළඳ පොලේ අපේ පංගුව 0.05යි. ඒ කියන්නේ ඩොලර් 2000ක වෙළඳාමක් වුණොත් ලංකාවට ඩොලර් එකක් වෙනවා. ද ලෝක වෙළඳාමේ 1977 අපේ පංගුව 200න් එකයි අද පංගුව 2000න් එකයි. මොකද උනේ? ලෝක වෙළඳ පොලේ අපේ පංගුව ඇකුළුණා. අපේ ආනයන ප්‍රමාණය වැඩි වුණා. අපේ අපනයන ආදායම අඩු වුණා. මේ පරතරය එන්න වර්ධනය වුණා. 2021 ගිය අවුරුද්ද වෙනකොට කෝටි 810ක ගියක් තියෙනවා. ඩොලර් කෝටි 810ක හිගයි. ඔන්න අපේ පාලකයන්ට ඒක සමනය කර ගැනීම සඳහා උත්තරයක් තිබුණේ. ඒක තමයි අපි මුහුණ දීලා තියෙන පළවෙනි ගැඹුරු අර්බුදය. දෙවෙනි අර්බුදය තමයි සාමාන්‍යයෙන් ගත්තොත් රජයට වියදම් තියනවා කරන්න. මේ රජයේ වියදම් සඳහා භාණ්ඩාගාරයට සල්ලි එනවා. බදු හරහා සල්ලි එනවා. රජයේ ආයතන වල ලාභයෙන් සල්ලි එනවා. මෙහෙම භාණ්ඩාගාරයට සල්ලි එනවා. මේ භාණ්ඩාගාරයේ සල්ලි වලින් තමයි අපි පඩි ගෙවන්නේ, සංවර්ධන වැඩ කටයුතු කරන්නේ නේද? රජයේ පවත්වාගෙන යන්නේ භාණ්ඩාගාරයට සල්ලි වලින්. 1996 භාණ්ඩාගාරයට ආවා රටේ මුළු ජාතික නිෂ්පාදනයෙන් 23% ආවා. GDP එකෙන් 23% ආවා භාණ්ඩාගාරයට. හරිද? රටේ මුළු ජාතික නිෂ්පාදනයෙන් 23% භාණ්ඩාගාරයට ආවා. ඊට සැලකිට හොඳ ආදායම, ප්‍රශස්ත ආදායම. හැබැයි 2021 වෙනකොට අපේ ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 8.7යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 3න් පංගුවකින් වගේ 3න් පංගුවට වඩා ටිකක් වැඩි නේද? අපේ ආදායම අඩු වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ භාණ්ඩාගාරයට අවශ්‍ය වෙන වියදම් වලට සල්ලි එන්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් ගිය අවුරුද්දේ භාණ්ඩාගාරයට ඇවිල්ලා තිබෙන්නේ රුපියල් බිලියන 1457යි. අපි දන්නවා බිලියනයක් කියන්නේ කෝටි 100යි. මම බිලියන වලින් කියන්න. බිලියන 1457. හැබැයි අපේ වියදම බිලියන 3521යි. ඒ කියන්නේ රජය දරන්න ඕන වියදම් වලින් 30යි භාණ්ඩාගාරයට එන්නේ 70%ක්ම හිගයි. 3න් එකයි 3න් එකකට ආසන්න ගාණක් එන්නේ. රජයේ දරන්න ඕන වියදම් වලින් භාණ්ඩාගාරයට එන්නේ 3න් එකයි. ඔන්න ප්‍රශ්නේ. දැන් උදාහරණයකට ගත්තොත් අපිට බිලියන 1457ක් හම්බුණා ගිය අවුරුද්දේ ආදායම හැටියට. හැබැයි වැටුප්පා විශ්‍රාම වැටුප් ගෙවලා තියෙනවා බිලියන 845ක්. එන භාණ්ඩාගාරයට එන සල්ලි වලින් බිලියන 845ක් කියන්නේ 58ක් අපි වැය කරලා තියෙන්නේ මොකටද? විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවන්න. භාණ්ඩාගාරයට රුපියලක් එනවා නම් 758ක් අපි වේදම් කරනවා වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට. මොකද වෙලා තියෙන්නේ? රාජ්‍ය ආදායම ඊන වෙමින් ගිය රාජ්‍ය ආදායම කඩා වැටුණා. විවිධ දේශපාලන හේතු මත රජයේ විශාල ලෙස පිරෙව්වා. මේකයි ප්‍රශ්න. අඩුම තරමේ නේද? විශ්‍රාම වැටුපයි ණය පොලි වාරිකය ගෙවා ගන්නවත් අපිට ආදායමක් ඉන්නේ. ගිය අවුරුද්දේ රාජ්‍ය ආදායමෙන් 72ක් වැය කරේ 72ක් කියන ආසන වශයෙන් ගත්තොත් බිලියන 1048ක්. බිලියන 1457 ආණ්ඩුවේ ආදායම බිලියන 1048ක් වැය කරනවා ණය පොලි වාරිකය ගෙවන්න. ඒ කියන්නේ ආසන වශයෙන් ගත්තොත් බිලියන 1890ක්. බිලියන 1890යි රජයේ විශ්‍රාම වැටුප්
සහ වැටුප් සහ පොලි වාරික එකතු භාණ්ඩාගාරයට අවිලා තියෙන්නේ 1457යි. එන භාණ්ඩාගාරයට එන ධනය අඩුම තරමේ ණය පොලි වාරිකය ගෙවන්නත් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්නවත් මදි. එහෙනම් අපි මුණ දීපු ප්‍රධාන ගැටලුව තමයි රාජ්‍ය ආදායම හීන වීම. සැලැස්මක් තිබුණේ මේ පාලකයන්ට අපේ රාජ්‍ය ආදායම ඉහළ යනකොට රාජ්‍ය වියදම් ඉහළ යනකොට ඒ වියදම ඉහළ යන මුදල් අපි උපයාගන්නේ කොහොමද කියලා සැලැස්මක් තිබුණේ. ඒක තමයි අපේ රටේ ආර්ථිකයේ තිබෙන දෙවෙනි අර්බුදය. අපේ ආර්ථිකයේ තිබෙන තුන්වෙනි අර්බුදය තමයි දිගු කාලයක් මුළුල්ලේ අපේ නිෂ්පාදනය කඩා වැටෙන්න පටන් ගත්තා. අපිට සැලැස්මක් තිබුණේ මා කියන්නේ අපි ඔක්කොම නිෂ්පාදනය කරන්න ඕන කියලා. හැබැයි අපිට සැලැස්මක් තිබුණේ අපේ අවශ්‍ය අපිට කළ හැකි නිෂ්පාදනයන් වර්ධනය කර ගැනීම සඳහා සැලැස්මක් තිබුණේ. අපේ එකම සැලැස්ම බවට පත් වී තිබුණේ පිටරටින් භාණ්ඩ ආනයනය කිරීමත් අපේ රටේ නිෂ්පාදන කඩා වැටීම. අපිට තිබුණා ඉස්සර රෙදි ජනපද තිබුණා. තුල්ලුරිය, මත්තේගොඩ, වේයන්ගොඩ, පූගොඩ මහා දැවැන්ත රෙදි ජනපද තිබුණා. හැම ගමකම කුඩා විවින් මධ්‍යස්ථාන තිබුණා. මතකද? කොට බිත්තියෙන් ගහලා දැල් දාලා විවින් මධ්‍යස්ථාන තිබුණා. අද තියෙනවද එකක්වත්? අද එකක්වත් නෑ. අපේ රෙදිපිලි කර්මාන්තයක් තිබුණා. අද අපිට ඒක නෑ. පොඩි තිබුණා තාක්ෂණයේ දුබලකමක් තිබ්බා. පොඩි භූමි තෙල් ගඳක් ආවා. තාක්ෂණය ඒවා වෙනස් කරලා අපිට යන්න තිබුණා. හැබැයි මොකද උනේ? අපේ මුළු රෙදි ජනපදම කඩා වැටෙන්න පටන් ගත්තා. දේශීය මුළු රෙදි නිෂ්පාදනයම කඩා වැටුණා. අද අපි මේ ඇඳගෙන ඉන්න ගොඩක් ඇඳුම් රෙදිපිලි සියල්ල ආනයනය කරලා දීවා. අපේ ගාමන්ට් ෆැක්ටරි තියෙනවා තමයි. හැබැයි ඒවා තියෙන්නේ ආයෝජන කලාපවල විදේශ වෙළඳපොළ සඳහා. හැබැයි ජාතික අවශ්‍යතාව වෙනුවෙන් අපිට අවශ්‍ය නැති ඇඳුම් රෙදිපිලි ඔක්කොම අපි ආනයනය කරනවා. අපේ ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා සැලැස්මක් තිබුණේ. කොච්චරද කියනවනම් අපිට සාමාන්‍යයෙන් ගත්තොත් ලොකු ලුණු ගිය අවුරුද්දේ අපි වගා කරලා අස්වන් අරන් තියෙන මෙට්‍රික් ටන් 66000යි අපි පිටරටින් ගෙනල්ලා දෙනවා 257000. ඒ කියන්නේ අපේ ලොකු ලුණු අවශ්‍යතාවෙන් 79ක් අපි පිටරටින් ආනයනය කරනවා. අපි ගත්තොත් සීනි ගත්තොත් ගිය අවුරුද්දේ අපි සීනි නිෂ්පාදනය කළ තියෙන මෙට්‍රික් ටන් 75000යි අපි මෙට්‍රික් ටන් 582000ක් ආනයනය කරලා තිබෙනවා. බද්දත් අයින් කරා ඒක වෙනම මෙතර වැඩි වෙන හේතුකුත් තියෙනවා. හැබැයි මෙට්‍රික් ටන් 75000යි අපි සීනි නිෂ්පාදනය කරන්නේ 582000ක් අපි සීනි ආනයනය කරලා තිබෙනවා. ඒ කියන්නේ 89%. අපි පොල් තෙල් අවශ්‍යතාවය. පොල් තෙල් අපි නිෂ්පාදනය කරන්නේ අපේ අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටන් 48000යි. අපි ආනයනය කළා තියෙන මෙට්‍රික් ටන් 99000. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවයෙන් 70%ක් අපි පොල් තෙල් ආනයනය කරනවා. පොල් ත්‍රිකෝණේ තියෙන රටේ. අපි අපේ අර්ථාපල අවශ්‍යතාවයෙන් අපි නිෂ්පාදනය කළ තියෙන මෙට්‍රික් ටන් 76000යි. අපි මෙට්‍රික් ටන් 117000ක් ආනයනය කරනවා. ඒ කියන්නේ අපේ අර්ථාපල අවශ්‍යතාවයෙන් අපි 60%ක් ආනයනය කරනවා. අපේ මිරිස් අවශ්‍යතාවයෙන් අපි 72%ක් ආනයනය කරනවා. අපේ රෙදිපිලි අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් අපි ආනයනය කරනවා. අපේ කඩදාසි අවශ්‍යතාවයෙන් 100%ක්ම වගේ අපි ආනයනය කරනවා. මොකද්ද සිදු වී තිබෙන්නේ? අපිට අවශ්‍ය වෙන භාණ්ඩ නිෂ්පාදනය කරගන්න බැරි රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. 1977 දී අපිට අවශ්‍ය වෙන කිරි වලින් 60%ක් අපි ලංකාවේ නිෂ්පාදනය කරනවා. 60%ක් නිෂ්පාදනය කරනවා. අද අපේ කිරි අවශ්‍යතාවයෙන් අපි නිෂ්පාදනය කරන්නේ 33%යි. 1982 දී අපිට තිබුණා සපුගස්කාම් දාස්තිතව පොහොර ෆැක්ටරියක් තිබුණා. පොහොර සංස්ථාවෙන් පොහොර නිෂ්පාදනය කරලා 1982 අපි මෙට්‍රික් ටන් 50000 පාකිස්තානටත් යවලා දෙනවා. අපි පොහොර අපනයන කරපු රට. අද අපි පොහොර ඇටයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. නිසා අපේ පාලකයන්ට දැක්මක් තිබුණේ අපේ ජාතික අවශ්‍යතාවයෙන් යම් පංගුවක් මං කියන්නේ සියල්ලම කියනවා. අපේ සම්පත්, අපේ ශ්‍රමය, අපේ දැනුම මේවා උපයෝගී කරගත්තු යම් අවශ්‍යතාවයන් ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කළ යුතු තිබුණා. අපි නිෂ්පාදනය කරන්නේ. ඒ නිෂ්පාදනයට අලුත් තාක්ෂණය ගෙන ආ යුතු තිබුණා. ඇඹිලි පිටියේ වාලක් කියන කඩදාසි කම්මලට නව තාක්ෂණය ගේන්න ඕනකම තිබුණා. පරන්තර රසායන කර්මාන්තශාලාවල
නව තාක්ෂණ ගේන්න ඕනකම තිබුණා. නේද? මේ කිසිවකට අපි අලුත් තාක්ෂණ එකතු කරන්න සම්බන්ධ වුණේ නැහැ. ඒවා පරණ යකඩ ගොඩවල වලට පත්ලා දි รา පත්ලා විනාශ වෙලා ගියා. ඒ නිසා ලෝකයේ ඇති වෙච්ච නව තාක්ෂණ වර්ධනය අපේ රට නිෂ්පාදනයට ගෙනෙල්ලා අපේ රට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය වැඩි කරලා නිෂ්පාදන පිරිවැය අඩු කරලා භාණ්ඩේ ක්වොලිටි එක ගුණාත්මක භාවය වැඩි කරපු ජාතික නිෂ්පාදන සලස්මක් අපිට තිබුණේ අපේ සියලු නිෂ්පාදනයන් කඩා වැටුණා. අන්න අපේ ආර්ථිකයේ 3 වෙනි ගැටලුව. අපේ ආර්ථිකයේ 4 වෙනි ගැටලුව අපිට දරා ගන්න බැරි ණය කන්දක් ගොඩ ගෙහෙන්න පටන් ගත්තා. අපේ ආර්ථිකයට කිසිසේත්ම ඔරොත්තු නොදෙන මහා ණය කන්දක් ගොඩ ගෙහෙන්න පටන් ගත්තා. උදාහරණයකට ගත්තොත් 1950 දී අපේ ණය ප්‍රමාණය රුපියල් කෝටි 100යි. රුපියල් කෝටි 100යි. හරි. ඔය කැසිනෝ වලට බද්දක් ගැහුවා එක සැරයක් පමණක් ගෙවන්න උන කැසිනෝ ශාලාවකට නේද 1 බිලියන එක බද්දක් ගැහුවා කෝටි 100ක බද්දක් ගැහුවා. ඒකෙන් ගෙවලා දාන්න පුළුවන්. කෝටි 100යි ණය තිබ්බා. කැසිනෝ ශාලාවකට බද්දක් ගැහුවා රවි කරුණායක එකපාරක් විතරක් ගෙවන්න ඕන කියලා කෝටි 100ක් 1 බිලියන එක බද්දක් ගැහුවා. ඒකෙන්ම ගෙවා ගන්න පුළුවන් ණය පංගුවක් තමයි අපිට තිබුණේ 1 බිලියන 1950 දී අපේ ණය ප්‍රමාණය. අද අපේ ණය ප්‍රමාණය ගත්තාම මේ 2021 අවසන් අවුරුද්ද වෙනකොට අපේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 17.8යි. ඒ කියන්නේ කෝටි 17,80,000යි. 1950 දී අපේ ණය ප්‍රමාණය කෝටි 100යි. අද අපේ ණය ප්‍රමාණය කෝටි 17,80,000යි. ඒකෙන් බිලියන 30ක් විතර තියෙන ඩොලර් වලින් ඩොලරේ 365ට ගිහිල්ලා රුපියල් වලට කන්වර්ට් කරපුවාම නේද අනිල් හදලා තිබ්බා කීයද බිලියන ට්‍රිලියන 26යි. ට්‍රිලියන 26යි. හරියට බැලුවොත් අද වෙනකොට ට්‍රිලියන 26යි කෝටි 26 ලක්ෂයයි. හිතන්න. කෝටි 100ක ණයක් තිබෙ මොකද උනේ? එකක් මාර කලින් කිව්වේ අපේ රාජ්‍ය ආදායම නෑ වියදමට අන්න අපි ණය ගන්නවා. අපේ ආනයන අපනයන අතර පරතරයක් තිබෙනවා. බහණ්ඩ ආනයන කරන්න අපි ඩොලර් වලින් ණය ගන්නවා. අපි ඛණ්ඩ බොණ්ඩ ණය ගත්තා. ඒ විතරක් නෙවෙයි සංවර්ධනය කියලා ගත්තු ණය කිසිසේත්ම ප්‍රතිඵලදායක ව්‍යාපෘති බවට පත් වුණේ නෑ. අපි හිතන මේ අවුරුද්ද වෙනකොට අපේ ජාතික නිෂ්පාදනය අපේ ජාතික නිෂ්පාදනයේ ඩොලර් බිලියන 82ට තිබුණා. ගිය අවුරුද්දේ ඒක 78ට වගේ අඩු වුණා. මේ අවුරුද්දේ මම හිතන්නේ ඒක 65ට වගේ අඩු වෙනවා. ඒ කියන්නේ ඒකත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපේ ණය ප්‍රමාණය දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 125 දක්වාත් වර්ධනය වීම අනතුරක් තිබෙනවා. අපේ ආර්ථිකයේ සමස්ත ආර්ථිකයටත් වඩා අපේ ණය පංගු විශාලයි. ඒ කියන්නේ අපි ඔක්කොම නොකා නොබී අවුරුද්ද සියලු ධන එකතු කරා. ඒ කියන්නේ රටේ සියලු නිෂ්පාදනය නේද මුහුදු ගිලා මාළු වලනවා වැවේ ගිලා මාළු වලනවා ගාමන්ට් ෆැක්ටරි යඳුන් මහනවා තේ වත්තේ දළු කඩනවා රබර් වත්තේ කිරි කපනවා නේද කුඩා කම්මලක් තියන් යනවා කුඩා වඩු කර්මාන්තයක් තියන් යනවා නේද ඉන්ෂුරන්ස් සමාගම ඉන්ෂුරන්ස් එකක් දෙනවා බැංකුව ණයක් දෙනවා මේ සියලු භාණ්ඩා සේවා නිෂ්පාදනය එකතු කරත් අවුරුද්දක අපි සියලු භාණ්ඩා සේවා නිෂ්පාදනය එකතු කරනවා සතයක් වියදම් කරන්න නැතුව කියලා උපකල්පනය කරත් අපිට ණය ගෙවන්න බෑ අවුරුද්දක් එහෙම එකතු කරා හිතා ගන්න පුළුවන්. ඉතින් අපේ දල ජාතික නිෂ්පාදිතය වගේ 125ට ආසන්න ප්‍රමාණයක ණය පංගුවක් තියෙනවා. මේක තමයි අපේ ආර්ථිකයේ 4 වෙනි ගැටලුව. ආණ්ඩුව මොකටද ඕනක බේරන්න? ආණ්ඩුව ඕන අපි ණයක් ගන්න ඕනේ ණය කාර්යක්ෂමතාවයෙන් යොදවලා අදාළ ව්‍යාපෘති වලට යොදවලා ඒකෙන් ධනෙ නිෂ්පාදනය කරන්න තමයි ආණ්ඩුව ඕන. 5 වෙනි ගැටලුව තමයි අපේ ආර්ථිකයේ මුණ දීපු ආදායම සහ වියදම අතර පරතර සමවෙන. ආදායම් බෙදියාමේ පරතරය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. අපේ රටේ ඉහළම 10% රටේ ජාතික ධනෙන් ජාතික නිෂ්පාදනයෙන් 38.4ක් භුක්ති විඳිනකොට පහළම 10%ට හම් වෙන්නේ රටේ ජාතික ධනෙන් 1.1යි. ඉහළම 10% රටේ ජාතික ධනෙන් 38.4ක් භුක්ති විඳිනකොට පහළම 10%ට හම් වෙන්නේ 1.1යි. ඒක අතිශය නේද බරපතල ආදායම් බෙදියාම විෂමතාවය. ඒ කියන්නේ මොකක්ද? රටක ආර්ථික වර්ධනය වගේම ආර්ථික ප්‍රසාරණය වෙන්න ඕන.
ආර්ථික ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. එහෙම වෙලා නැහැ. අපේ මුළු ජාතික ධනෙ 36ක් නිෂ්පාදනය කරන්නේ බස්නාහිර පළාත. අපේ උතුරු මැද පළාත අපේ රටේ ජාතික ධනයට දක්වන දායකත්වය 5%යි. උතුරු මැද පළාතේ කොච්චර කිත්යායවල් තිබුණොත් මිනිස්සු කොච්චර කුඹුරට ගිහිල්ලා වැඩ කරත් කොච්චර හේන වැඩ කරත් උතුරු මැද පළාත ජාතික නිෂ්පාදනය එකතු කරන්නේ 5%යි. පෙරලා ඒ ජනතාවට ලැබෙන්නේ ඊට සමාන ප්‍රතිලාභයක්. තමන් ආර්ථිකයට කොච්චර දායක වෙනවද? ඒ දායක වෙන එකට අනුරූපීව තමයි එයාට යමක් ලැබෙන්නේ. ආර්ථිකයට දායක වෙන්නේ නැත්නම් එයාට යමක් ලැබෙන්නේ නැහැ. ආර්ථිකයට සම්බන්ධ වෙන කුඩා ප්‍රමාණයක් නම් ඒට ලැබෙන ප්‍රමාණය කුඩායි. බස්නාහිර පළාත ජාතික ධනෙ 36ක් නිෂ්පාදනය කරකොට උතුරු මැද පළාත නිෂ්පාදනය කරන රටේ ජාතික ධනෙ 5%යි. ඌව පළාත 4%යි. ඒ කියන්නේ මොකද්ද? ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය විශාල වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. පහුගිය මහ බැංකුව වාර්තාව කියනවා අවුරුදු 4ට වඩා අඩු දරුවන්ගෙන් 44ක් අවුරුදු 4ට වඩා අඩු දරුවන්ගෙන් 44ක් බහුවිධ ඌනතාවයෙන් පෙළෙනවා කියන. යකඩ, අයිඩීන්, ಖನಿජ. හිග ඌනතාවයෙන් පෙළෙන 44ක් අවුරුදු 4ට වඩා අඩු දරුවෝ. බහුවිධ ඌනතාවය. 33ක් අවුරුදු 4ට වඩා අඩු දරුවන්ගෙන් 33ක් තුනෙන් එකක් පෝෂණ ඌනතාවයෙන් පෙළෙනවා. ඒ දරුවට අවුරුදු 4ේදී ඒ අවශ්‍ය වෙන වර්ධනයට, මොළේ වර්ධනයට, කායික වර්ධනයට මේකට සරල ආහාර වේලක් නැතුව ඉන්නවා අපේ රටේ දරුවන්ගෙන් තුනෙන් එකක්. දරුවා 3 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් පෝෂණ ඌනතාවයෙන් පෙළෙනවා. ගැබිණිවරුන්ගේ 20%කට වඩා වැඩි ප්‍රමාණයක් රක්තහීනතාවයෙන් පෙළෙනවා. හේතුව මොකක්ද? මේ ආදායම් බෙදියාමේ විශාල විෂමතාවය විසින් අඩුම තරමේ මූලික ආහාර වේලක්, පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබිය යුතු දරුවන්ට සහ ගැබිණි මාතාවටවත් අද ආහාර වේලක් ලැබෙන්නේ නැති තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒකට අර කරුණු වගේම මේ ආදායම් බෙදියාමේ විෂමතාවය බරපතල ලෙස බලපාලා තිබෙනවා. මේක තමයි අපේ රටේ ආර්ථිකයේ මුහුණ දී දෙන ගැඹුරුතම ආර්ථික කරුණු පහ. ආනයන අපනයන අතර පරතරය වේගෙන් වර්ධනය වීම. රාජ්‍ය ආදායම වේගෙන් හීන වීම. ණය දරා ගන්න බැරි තරමට ගොඩ ගැසීම. නිෂ්පාදනය කඩා වැටීම. ඊළඟ ගත්තොත් ආදායම් බෙදීමේ විෂමතාවය වර්ධනය වීම. මේක තමයි අපේ රටේ ආර්ථිකය අපි පතුලින්ම පෙළෙන අර්බුදය. මේ අර්බුදය විසින් තමයි අද මේ තත්ත්වය නිර්මාණය කරලා තිබෙන්නේ. මම ඔයගලන්ට එකින් එක කියන කොහොමද මේ තත්ත්වයට ආවේ කියලා. අපි දන්නවා රටක් හැටියට ගත්තොත් මම කලින් කිව්වා වගේම අපිට ඩොලර් ඕන වෙනවා. අපි ඩොලර් ඕන වෙනවා මොකටද? අර ආනයන අපනයන අතර පරතරය පියව ගන්න අපිට ඩොලර් ඕන. ඒ කියන්නේ පිට රටින් බහන්න ගේන්න අතිරේක වශයෙන් ඩොලර් ටිකක් ඕන. මොකද විකුණලා මදි. දෙක අපි අරගෙන තියෙන ණය ගෙවන්න අපිට ඩොලර් ඕන. තුන සමහර ප්‍රාග්ධන අවශ්‍යතාවයන්. ඒ කියන්නේ මොනවද? ලොකු ලොකු පාලම් බෝක්කු හදන්න අපිට සල්ලි නැත්නම් අපිට ඒකට ඩොලර් හොයා ගන්න. එතන අපි ඩොලර් ඕන මොකටද? බහන්න ගේන්න ඩොලර් ඕන. ඊට පස්සේ ගත්තම අපිට ඩොලර් ඕන ණය ගෙවන්න. අපේ සංවර්ධන වැඩ කටයුතු අපි ඩොලර් වලින් ණය ගන්න. එතන අපිට මේවට ඩොලර් ඕන. තව ඕන හොඳේ. දරුවෝ පිට රට යවන්න නේද? පිට රට ගිහිල්ලා සවාරියක් දාලා එන්න නේද? ඕවා ඩොලර් ඕන. අපි සරල ගත්තොත් ප්‍රධාන වශයෙන් අපිට ඩොලර් ඕන. බඩු ගේන්න ඩොලර් ඕන. ණය ගෙවන්න ඩොලර් ඕන. නේද? අපිට ප්‍රධාන වශයෙන් ඒ සඳහා ඩොලර් ඕන. ඩොලර් ලැබෙන්නේ කොහොමද අපිට? බහන්න විකුණන ඩොලර් ලැබෙනවා. ඊළඟ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් එවනවා. ඊළඟ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් ලැබෙනවා. ඊළඟ වරාය වැනි සේවාවන්ගෙන් ඩොලර් ලැබෙනවා. දැන් නම් IT ශාස්ත්‍රයෙන් ඩොලර් ප්‍රමාණයක් ලැබෙනවා. තව පොඩි පොඩි ඩොලර් හම්බ වෙන විදිහ තියෙනවා. පොඩි පොඩි ඒවානේ. හැබැයි අපිට ඩොලර් අවශ්‍යතාවයක් හැදෙනවා. ණය ගෙවන්නයි බඩු ගේන්නයි ප්‍රධාන වශයෙන් අපිට ඩොලර් ඕන. අපි ඩොලර් උපයන මාර්ග ටිකක් තියෙනවා. 1977 වෙනකොට අපි මේකට කියනවා ජංගම ගිණුම. හරිද? 1977 වෙනකොට අපි මේකේ ධන ශේෂයක් අපිට තිබුණා. හැබැයි මොකද වෙන්න පටන් ගත්තා? මේක වැටෙන්න පටන් ගත්තා. 1980 වෙනකොට අපි උපයන ඩොලර් ප්‍රමාණය මදි අපිට මොකටද අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට. උපයන ඩොලර් ප්‍රමාණය මදි අවශ්‍ය වෙන එකට. මොකද කරේ?
අන්න ඉතුරු ටික සපුර ගන්න ණයක් ගත්තා. තිබ්බු වතු ටික විකුණා ගත්තා. ඒ අවුරුද්ද දිව්වා. ඊළඟ අවුරුද්ද වෙනකොට ආයෙත් අපි උපයන ඩොලර් ප්‍රමාණය මදි. අපේ අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය. අපි ඩොලර් උපයනවා. අපි ඩොලර් ඕන වෙනවා. හැබැයි මොකද වෙන්නේ? අපිට ඩොලර් ඕන වෙන ප්‍රමාණයට වඩා උපයන ප්‍රමාණය අඩුයි. හැබැයි ඉතුරු ටික අපි සම්පූර්ණ කරගන්න ඕන. ඉතුරු ටික සම්පූර්ණ කරගන්න ණයක් ගන්නවා. තියෙන එකක් විකුණනවා. නේද? සිමෙන්ති කම්මල් ටික වික්කා. ඒක නම් 98 වික්කේ. තවක් කාල පුරුණුක නේද? මෙහෙම මොකද කරේ අපි? හැම වෙලාවම අපිට දැන් 1980 නම් අවුරුදු 42ක් මතක තබා ගන්න. අවුරුදු 42ක් අපේ අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට වඩා අපේ උපයන ඩොලර් ප්‍රමාණය මදි. මදි එක සපුරගත්තේ. ණයක් ගත්තා. තියෙන එකක් විකුණ ගත්තා. ඒ අවුරුද්ද දිව්වා. මෙහෙම ආවා. 2010 වෙනකොට නෑ 2007 වෙනකොට 2007 වෙනකොට අපිට උපයන ඩොලර් ප්‍රමාණයට වඩා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගොඩක් වැඩි. ඒක ගොඩක් අපි හොයා ගන්න ඕන අතිරේක. වෙනද අපි බහුපාර්ශ්වික ද්විපාර්ශ්වික ගිවිසුම් මරා ණය ගත්තා. 2007 ඉඳන් අපි විවෘත වෙළඳපොළට ගිහිලා ණය ගත්තා. ඕපන් මාකට් එකට ගිහිල්ලා. ස්වෛරී බැඳුම් කර විකුණලා ණය ගන්න පටන් ගත්තා. සාමාන්‍ය ද්විපාර්ශ්වික බහුපාර්ශ්විකව රාජ්‍යයන් අතර ණය ඒ සංවර්ධන ව්‍යාපෘති සඳහා අපි ගත්තු ණය අවුරුදු 20 30 40 දිගු කාලීන ණය. හැබැයි 2007 ඉඳන් අපිට තව මදි. ජපානයෙන් ඉන්දියාවෙන් චීනෙන් ගන්න විතරක් ණය මදි. මොකද ඒ තරම් අපේ අවශ්‍යතාවය වැඩි. උපයන ප්‍රමාණය අඩුයි. අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය විශාලයි. අපි රටවල් වලින් ණයක් ගත්තා. තියෙන එකක් විකුණ ගත්තා. ඊට අමතරව අපේ ස්වෛරී බැඳුම් කර විකුණලා ණය ගන්න පටන් ගත්තා. අපි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර වික්කා. 2007 තමයි පටන් ගත්තේ. ස්වෛරී බැඳුම් කරගත්තම හරි කෙටි කාලේ ණය. අවුරුදු 5 10 ණය. ඒවා දිගු ණය නෙවෙයි. අවුරුදු 5 අවුරුදු 10 15 ණය. භාගාව තියෙන මේ 2012 ඉඳන් ගත්තු ලේසු 2012 ඉඳන් ඉසුස් 2012 ඉඳන් ගත්තු ලේසු තියෙන ඉතිරි ඒවා කිවිලා තියෙන්නේ. හරි. එතන මොකද වෙන්නේ දැන්? අපි ණය අපිට දැන් ණය අර රටවල් වලින් ගන්න ණයයි විකුණලා ගන්න ටිකයි මදි. අපි ජාත්‍යන්තර මූල්‍ය වෙනද පොළටක් ගිහිල්ලා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර විකුණලා අපි ණය ගන්න පටන් ගත්තා. උදාහරණයකට ගත්තොත් 2012 ජුලි මාසේ 25 වෙනිදා අපි ඩොලර් බිලියනයක් ගන්න. අවුරුදු 10කට. ඒක ඉවර වෙන්න තියෙනවා මේ 22 ජුලි 25. ලබන මාසේ ජුලි 25 අපිට ඒක ගෙවන්න තියෙනවා පොලි අනුපාතිකේ 5.8යි. සාමාන්‍යයෙන් අපි 100 2 3ට ණයට ගත්තා. හැබැයි බැඳුම් කරවලද පොලේ ඉතා විශාල පොලියට අපි ණය ගන්න පටන් ගත්තා 5.8යි 7යි 5යි බිලියනයක් ගත්තා 2012 ජුලි 25 අවුරුදු 10කට 2022 ජුලි 25 ගෙවන්න. කෙලින්ම සල්ලි ගන්න. හරිද? තව එකක් ගත්තොත් පොලි අනුපාතික 6.1යි. ගත්තේ 2015 ජනවාරි 3 ජුනි 3 2015 ජුනි 3 ඒක ගෙවන්න තියෙනවා 2025 ජුනි 3. අවුරුදු 10ක් වැනි කෙටි කාලේ ණයක්. ඩොලර් බිලියනයක් පොලි අනුපාතික 6.1යි. අපි අන්තිම එක ගත්තේ 2019 ජුනි 28. 2019 ජුනි 28 අරන් තියෙනවා මිලියන 1500. පොලි අනුපාතිකය 7.5යි. ඒක කල්පිරනවා 2029 ජුනි 28. කෙටි කාලේ ණය ගන්න පටන් ගත්තා. මම මේ කියාගෙන. එතකොට අපිට භාණ්ඩ ආනයනය කරන්නත් ණය ගෙවන්නත් අනිකුත් අවශ්‍යතාවයන් සඳහා උපයන ඩොලර් ප්‍රමාණය මදි. අපි ඩොලර් උපයාගත්තා ණයක් අරගෙන බහුපාර්ශ්වික ද්විපාර්ශ්වික ණය දෙන ආයතන හරහා ණයක් අරගෙන උපයාගත්තා. තියෙන එකක් විකුණලා උපයාගත්තා. හැබැයි 2007 විතර වෙනකොට අර බහුපාර්ශ්වික ද්විපාර්ශ්වික ණය දෙන ආයතන හරහා ගන්න ණය විතරක් මදි. වෙනද පොළට ගිලා ණය ගන්න පටන් ගත්තා. දැන් මෙහෙම ආවා. 2017 විතර වෙනකොට 2017 වෙනකොට තව මදි. ඉඳ තිබ්බ ලොකුම එකක් වික්කා. මොකද හම්බන්තොට වරාය. ඩොලර් බිලියන 1.1කට වික්කේ.
අපි එක හදන්න ඩොලර් බිලියන 1.2ක විතර ණයක් කරන් තිබ්බා. හරිද? අපි 1.1කට එක වික්කා. වික්කට පස්සේ ඒ ඩොලර් බිලියන 1.1 භාණ්ඩාගාරයට ආවා. ණය ගෙව්වේ නෑ හොඳේ. ණය ගෙව්වේ නෑ. එදා වාරිකේ ගෙව්වා. ඒ අවුරුද්දේ වාරිකේ ගෙව්වා. ඔක්කොම ණය ගෙව්වේ නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ හම්බන්තොට ගත්තා. 2017 අපිට මදි හම්බන්තොට වරාය විකුල 1.1 මේ ඔස්තාද් දින්න කාලේ හොඳේ. දැන් මේ ඉන්න ඔස්තාද් දින්න කාලේ. ඩොලර් මිලියන 1100ක් ගත්තා හම්බන්තොට වරාය විකුල. ජාත්‍යන්තර ශ්‍රී බැඳුම් කර විකුණලා ගත්තා මිලියන 1500ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 2600ක් එයා ගත්තා. ඩොලර් මිලියන 2600ක් ගත්තා විකුණලයි ශ්‍රී බැඳුම් කරයි. මේ ඔස්තාද්. හරි. ඒ කියන්නේ රටවල් වලින් ණය ගත්තා ශ්‍රී බැඳුම් කර විකුණලත් ණය ගත්තා වරාය විකුණලත් ගෙවා ගත්තා. වරාය විකුණන කිව්වේ මොකද්ද? අපිට වරායේ ණය බර ගෙවා ගන්න බැරි නිසා මේක විකුණන්න කිව්වා. හැබැයි විකුණලා අපි සල්ලි වලින් ණය ගෙව්වේ නැහැ. අදත් හම්බන්තොට වරායේ ණය ගෙවන්න ඕන අපි. හරි. ඉතින් ඊතුරුව සම්පූර්ණ කරගත්තේ විකුණලයි ශ්‍රී බැඳුම් කරයි නේද? ඊට පස්සේ ණය දෙන ආයතන වලින් ණය අරගෙන බේරගත්තා. 2020 වෙනකොට මොකද වුනේ? 2020 වෙනකොට කිව්වා ලෝකේ රටවල් පිළිබඳව රේටින් සමාගම් අගයන් නිකුත් කරන සමාගම් කිව්වා ලංකාවට ණය දෙන එක අවදානම් කිව්වා. එයි දැන් ණය කොට ගහනවා. ණය තරමට ආර්ථිකය වර්ධනය වෙන්නේ නැහැ. ආර්ථිකය වර්ධනය වෙන්නේ ණය වර්ධනය වෙනවා. ඒ වේගෙන් ආර්ථික වර්ධනය වෙන්නේ නැහැ. ලෝක ජාත්‍යන්තර මූල්‍ය සමාගම් කිව්වා ඒ රේටින් සමාගම් ෆිච් රේටින් සමාගම මුඩි රේටින් සමාගම වැනි ආයතන කිව්වා මොකද්ද? ඒගොල්ලෝ කිව්වා ලංකාවට ණය දෙන එක අවදානම් කිව්වා. එයි ලෝකේ හැම රටක්ම ණය දෙන්නේ කොහොමද? ලෝකේ හැම රටක්ම ණය දෙනකොට අපේක්ෂා කරනවා ඒ ණය ආපහු ගන්න. හැබැයි එයාට ණය දෙන්න පුළුවන් හොඳ රටක්ද හොඳ ගනුදෙනුකරුවෙක්ද කියලා කියන්නේ කවුද? අපේ රටේ සමස්ත ආර්ථිකය ගැන ජපානය දන්නේ නැහැ. ජපානය දීගෙන ගියොත් ජපානය වැටෙනවා. ඉන්දියාව දන්නේ නැහැ අපේ සමස්ත ආර්ථික කරුණු. ඉතින් ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර ආයතන තිබෙනවා. ඒ ආයතන විසින් ඒ රටවල් වල තත්ත්ව පිළිබඳ වාර්තා කරනවා. වාර්තා කළාක ෆිච් මුඩි වෙනි රේටින් සමාගම් කිව්වා ලංකාවට ණය දෙන එක අවදානම්. ඒ කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ ණය දෙන්නේ බලාගෙනයි දුන්නොත් ඔයගලන්ට ගන්න විදියක් නැහැ කියලා. ඒක කප්‍රල් කිව්වා. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වා. මතකද? රට වරු හොඳේ. රටේ ලෝකේ දන්නවා අපිට වඩා හොඳට අපේ රටේ ආර්ථිකය ගැන. මොකද ඒගොල්ලන්ට ඒ තරම් එක්ස්පර්ට්ලා. ඒගොල්ලන්ගේ අගයන් තමයි රටක් පිළිබඳව මනින අගයන් බවට පත් වෙන. අපි කිව්වට වැඩක් නැහැ. කබ්‍රාල් පාර්ලිමේන්තුව කිව්වට වැඩක් නැහැ. ජපානයේ පිළිගන්නේ සමාගම් දෙන රේටින්ස්. අලුත් දෙයක් නෙවෙයි. ඕගොල්ලෝ ඉන්න කවුරු හරි කෙනෙක්. ගමේ පොලි මුදලාටත් නැහැ. බඩු විකුණන කඩේටත් නැහැ. චූම් පාන් එකටත් නැහැ. ලංකා බැංකුවටත් නැහැ. මහජන බැංකුවටත් නැහැ. සම්පත් බැංකුවටත් නැහැ. රේටින්ස් හොඳද නරකද? අප්සෙට්. අල්ලපු ගෙදර ණයක් ඉල්ලන්න ගිහපුවම කියන මොකද්ද? කවුරුගේ? යාට දෙන්නේ බලාගෙන හොඳේ. එයා හතර වටේ ණය වෙච්ච කෙනෙක් කියන්නේ නැද්ද? ඉතින් ඕක තමයි රේටින් සමාගම් කිව්වේ. ලංකාවට ණය දෙන්නේ බලාගෙනයි එයා හතර වටේ ණය වෙලා. සුවරේ බැඳුම් කරවලට ඒ වෙනකොට ඩොලර් බිලියන 15මාරක් ණය. මතකද බගත්? මාකට් එකෙන් සල්ලි ගත්තේ. රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා මේ මාකට් එකෙන් ඩොලර් ගත්තේවට මොකද උනේ කියලා මම රට්ට කියන්න ඕන. ඩොලර් බිලියන 15මාරක් කරන් තිබුණා මාකට් එකෙන් ණය. මේ පොලි අනුපාතිකේ 6.7 මාගාව තියෙන එකක් ආර්ථික ඔස්තාත් 2019 මාර්තු 14 7.8ට ගත්තී. ඩොලර් ණය 7.8ට ගත්තේ. හොඳ මේ ආර්ථික ඔස්තාත් රනිල් වික්‍රමසිංහ. හරිද? ඉතින් මෙච්චර ණය අරගෙන තිබෙනවා. මෙච්චර භයානක තත්ත්වයක් තියෙනවා කියලා කිව්වා. කිව්වා මොකද උනේ? නේද? හරිනේ. අපි ඉන්දියාවටත් නැහැ, චීනයටත් නැහැ, ජපානයටත් නැහැ, ADB එකටත් නැහැ, ලෝක බැංකුවටත් නැහැ, IMF එකටත් නැහැ, ඇමරිකාවටත් නැහැ,
ඊයේ පෙරේද නම් බංග්ලාදේශයටත් නැහැ. නේද? සෝරි බැඳුම් කරලටත් නැහැ. කිව්වා ලංකාවට ණය දෙන්න බලාගෙන කිව්වා. ණය දෙන්න බලාගෙන කිව්වා මොකද උනේ? රටවල් අධිමදි කරා ලංකාවට ණය දෙන්න. දැන් 2020 වෙනකොට ඔක තමයි උනේ. හැබැයි අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයක් තියෙනවා. අපේ උපයන ප්‍රමාණය මදි. අපේ අවශ්‍ය ප්‍රමාණයට වඩා. නේද? අවශ්‍ය ප්‍රමාණයට වඩා අපේ උපයන ප්‍රමාණය මදි. ඉතුරු අඩුව පුරව ගන්න කොහොමද? ඉතුරු අඩුව අපි ඉතරකල් පුරව ගත්තේ. එක්කෝ අර බහුපාර්ශ්වික ද්විපාර්ශ්වික එකඟතාවයන් අරන් ණය අරන් එක්ක සූරි බැඳුම් කර වෙළඳ පොලෙන් ණය අරන් එක්ක විකුණලා 2020 වෙනකොට ලෝකේ සූරි බැඳුම් කර මාකට් එකට දැනුම් දුන්නා. ඒ වාර ඒජන්සිස් සරා කරන්නේ ඒජන්සිස් කිව්වා ගත්තු අයට කිව්වා උඹලා තියාගන්න එපා විකුණලා දාපන් දෙවෙනි සෙකන්ඩරි මාකට් එකේ දිවිතීක වෙළඳ පොලේ විකුණන්න කියලා කිව්වා. ගත්තු අයත් තියාගන්න. ඉතින් අලුත් අය ගනීද? ගත්තු අය දැන් යන්නේ මේ ජුලි 25 වෙන 42ට. මේ ජුලි 25 පිරෙන්න තියෙන බැඳුම් කරයක් අපි ජාත්‍යන්තර සොරි බැඳුම් කර රුපියල් 100ක් යන්නේ ඩොලර් 100ක් යන ඩොලර් 42කට. දැන් ඩොලර් 100ක් විතර දීලා අපෙන් අරන් ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලෝ දිවිතික මාකට් එකේ විකුණනවාම යන්නේ ඩොලර් 42කට. කවුරුත් ගන්න නැහැ. එයි ගෙවන්න බෑ. ගෙවන්න බැරි රටක ඒවා ගන්නෑ. මං ගාව තියෙන දකුණු අප්‍රිකාවේ, දකුණු කොරියාවේ එකක්. දකුණු කොරියාවේ එකක් 100 එක ගන්න 102කට. පොලිය 2.5යි. හැබැයි 100 එකක් ගන්නවා 202කට. ඇයි 2029 වෙනකොට සුවර් ඒගොල්ලෝ ගෙවනවා. අපි ගෙවන්නේ. ගෙවන්නේ නැති නිසා මොකද උනේ? අර අලුතෙන් ගන්න නෙවෙයි. ගත්තු අයත් ඒවා මාකට් එකේ විකුණන්න පටන් ගත්තා. එතකොට අපිට රටවල් වලින් ණය හම්බුනේත් නැහැ. මාකට් එකෙන් ණය ගන්නත් බෑ. විකුණන්න දේවලුත් නැහැ. එතකොට ඩොලර් කෝටි 730ක් තිබ්බා මහ බැංකුවේ සංචිතවල. සංචිත වලින් ඩොලර් බිලියන 3.5ක් වගේ ඇත්තකට 4ක්. ඩොලර් බිලියන 4ක් වියදම් කරා 2020. 21 පටන් ගන්නකොට 3.3ට අඩු වුණා. දැන් ඉතුරු අර උපයන ඩොලර් ප්‍රමාණය 2021කට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට වඩා අඩුයි. ණය දෙන්නේ විකුණන්නත් නැහැ. මහ බැංකුව සතු තිබ්බ ඩොලර් කෝටි 330ක් මේක ආය 2021 අවුරුද්දේ වියදම් කරන්න පටන් ගත්තා. 2022 වෙනකොට 2022 මාර්තු වෙනකොට ඒකත් හිඳුණා. දැන් මොකද? දැන් අපිට පෙට්‍රල් ගේන්න ඩොලර් ඕන ණය දෙන්නෙත් නැහැ විකුණන්නත් නැහැ සංචිතත් ඉවරයි. ඊට පස්සේ ඉන්දියාව කිව්වා අපි ඕගොල්ලන්ට ක්‍රෙඩිට් ලයින් එකක් දෙන්න. ඩොලර් බිලියනක ක්‍රෙඩිට් ලයින් එකක් දෙන්න. මොකද්ද? ඉන්දියාවේ ඉන්න ව්‍යාපාරිකයෝ. ඒගොල්ලෝ කොහොමද පරිප්පු හදන්නේ ලංකාවටත් එක්ක. නේද? ඒගොල්ලෝ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ ලංකාවේ මාකට් එක බලාගෙන. දැන් ලංකාව වැටෙනවම ඒගොල්ලන්ගේ මාකට් එකට තවුලක් එනවා. ඒතර ඉන්දියාව කිව්වා අපි ඕගොල්ලන්ට ඩොලර් බිලියන එක ක්‍රෙඩිට් ලයින් එකක් දෙන්න. ඒ කියන්නේ මොකද්ද? ඉන්දියාවේ ව්‍යාපාරිකයා අපිට පරිප්පු යවනවා. ඉන්දියාවේ ආණ්ඩුව ඒ සමාගමට සල්ලි දෙනවා. අපිට දෙන්නේ. අපිට දුන්නොත් මොකද වෙන්නේ? අපි මොනව කරයිද දන්නේ. මේ වෙලා තියෙන අකරතැබ්බ හැටියට මොනව කරයිද දන්නේ. ඒ නිසා ඉන්දියාව කිව්වා අපි ඕගොල්ලන්ට ඩොලර් බිලියන එක ක්‍රෙඩිට් ලයින් එකක් දෙන්න. හරි. ඒ කියන්නේ මොකද්ද? ඩොලර් බිලියනයක් අපිට දෙන්න අපේ බැංකුවට එවන්නේ නැහැ. අපේ බැංකුවට ඩොලර් බිලියනයක් ණයයි කියන. බිලියන තියෙනවා ඒගොල්ලෝ ගාව. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉන්දියාවෙන් පරිප්පු යවපුවාම පරිප්පු යවපු උන්දලාලට අරක දෙනවා. ඒගොල්ලන්ගේ ගාණ කිව්වොත්. ඉන්දියාවෙන් සුදු ලුණු යවුවාම සුදු ලුණු උන්දලාලට එකෙන් ගාණක් අඩු කරලා දෙනවා. අර බිලියනෙන් ගෙවනවා. ගෙවලා ගිහලා ඒකත් ඉවර වුණා. ඊළඟ ඉන්දියාවෙන් තව ඉල්ලුවා ඩොලර් මිලියන 500ක තෙල් ගේන ක්‍රෙඩිට් ලයින් එකක්. ඒකත් දුන්නා. තෙල් ගේන ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා. හරි. මොකද කරන්නේ? ඉන්දියාවේ රිලයන්ස් සමාගම අපිට තෙල් නැවක් කිව්වා. තෙල් නැවට ඉන්දියාව
සල්ලි දෙනවා. අපිට ඩොලර් දෙන්නත් බයයි. අතට දෙන්න බයයි මොනවා කරයිද දන්නේ. එහෙමනේ. දැන් 4 ණය වෙලා තියෙන කෙනෙකුට ඕගොල්ලන්ගෙන් පොල් ගන්න කියලා රුපියල් නේද? පොල් ගන්න කියලා රුපියල් 5000 දුන්නොත් පොල් ගන්නව වෙනකොට වෙන දේවල් කරොත් මොකද වෙන්නේ? ඒ නිසා ඉන්දියාව කිව්වනේ අපි ඕගොල්ලන් ඩොලර් මිලියන 500 එනකොට අර මිලියන 500න් ගාණක් දෙනවා රිලයන්ස් සමාගමට නේද? අපිට කියනවා මෙච්චර ණයයි දැන් ඕගොල්ලෝ. දෙවෙනි නැව වෙනකොට ඒක ගෙවනවා ඉන්දියාවෙන් දැන් නැව් දෙකකට ණයයි ඕගොල්ලෝ. කියලා ඒගොල්ලොම සල්ලි දීලා ඒගොල්ලොන්ගෙන් බඩු අපිට එවනවා අපිට ණයක් එකතු වෙනවා. දැන් මේ පළවෙනිද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඒ ඩොලර් මිලියන 500 උනුත් අපිට ගේන්න පුළුවන්කම තිබෙන්නේ පෙට්‍රල් නැවකුයි ඩීසල් නැව් දෙකකුයි විතරයි. ඒකෙනුත් දැන් ඩීසල් නැවක් ආවා, පෙට්‍රල් නැවක් ආවා. තව ඩීසල් නැවක් එන්න තියෙනවා 16 වෙනිදා. ඊට පස්සේ මොකුත් නැහැ. ඔච්චර වෙලා තියෙන්නේ. ඒක ඕක තමයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? බහණ්ඩ හිග වෙන්න ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි මේක. මොකද්ද ප්‍රශ්නේ? එක අපිට සැලැස්මක් තිබුණේ මේ පාලකයන්ට අවුරුදු 42ක් මතක තබා ගන්න. පොඩි කාලයක් නෙවෙයි. අවුරුදු 42ක් අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයන්න සැලැස්මක් තිබුණේ. එකම සැලැස්ම විකුණන එකයි ණය ගන්න එකයි. මේක 2020 නෙවෙයි 2015 තිබ්බා මේක. 2015 බේරගත්තේ විකුණන ණයක් ගත්තා. 2017 බේරගන්නේ විකුණන ණයක් ගත්තා. 2020 අමාරු වෙටෙන්නේ ණය දෙන්නේ විකුණන්න දෙයක් නෑ. මේ අද එකක් නෙමෙයි. මේ අර්බුදය අවුරුදු 42ක් තිස්සේ. අර්බුදේ පස්සට තල්ලු කරගෙන ආවා. ඔන්න ප්‍රශ්න. එහෙනම් කවුද වග කියන්න ඕන? මේ අවුරුදු 40ක් පුරා අපේ රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උත්පාදනය කිරීම සඳහා නිසි සැලැස්මක් හැදුවේ නැහැ මේ පාලකයෝ. ඒක දීවරයක් කරන්න ඕන වැඩක් නෙවෙයි. ඒක කුඩා තේවතුමියා කරන්න ඕන වැඩක් නෙවෙයි. ඒක ගොවියා කරන්න ඕන වැඩක් නෙවෙයි. ඒක ව්‍යාපාරිකයා කරන්න ඕන වැඩක් නෙවෙයි. වෙනකොට මෙච්චර අවශ්‍යතාවය වැඩි වෙලා තිබෙනවා. ලෝකෙ මෙච්චර වෙනසකට වෙනවා. ඒ අනුව අපිට බහණ්ඩගෙන මෙච්චර ඩොලර් ඕන වෙනවා. අපේ ණය මෙච්චර කල්පිරෙනවා. ඒ වෙනකොට අපේ ඩොලර් ණය මෙච්චර ඕන වෙනවා. ඒක එන පාලකයන්ට හොරකම් කරන්නයි ඒගොල්ලෝ වැජබෙන්නේ. ප්‍රදේශ මන්ත්‍රීවරයා එයාගේ ගමේ ඡන්දදායකට මහානමස්මත් දෙන්න try කරනවා. එනික මේ දේශපාලකයද මේ ආර්ථික සැලසුම් තියෙන අය මේ ආණ්ඩුද මේගොල්ලෝ ඇවිල්ලා නිකන් අර මඩිබඩු වෙලෙන්ද වගේ කාට හරි වලලු විකුණනවා තව කෙනෙකුට නේද පෙන්ඩන් එකක් විකුණනවා තව කෙනෙකුට කොණ්ඩ කට්ටක් විකුණනවා තව කෙනෙකුට පනාවක් විකුණනවා උන්වන්නවා එක ටීම් එකක් නේ මේ ආණ්ඩුවට පාලනය කරනවා රටක් පාලනය කරනවා කියන්නේ මොකද්ද අනාගතය දිහා බලලා අනාගතයේ ආර්ථික ඇති තත්ත්වය දිහා බලලා මේ ආර්ථික තත්ත්වෙන් රට ගොඩනැගීම සඳහා 2030 අපේ ඒ දත්ත තියෙන ආණ්ඩු ගාව තොරතුරු තියෙන ආණ්ඩුකාරව මතක තබා ගන්න. මේක නිකන් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. මේ ළඟදී මට මුදල් අමාත්‍යාංශයට ඉහළ නිලධාරියෙක් කිව්වා. මේ අර්බුදය තවත් වැඩි කරලා මේ ගෝඨාභගේ ආණ්ඩුව කියලා. කියලා කිව්වා යා රිසර්ච් එකක් කරන්න ඕන කිව්වා. අවුරුදු 2ක් ඇතුළත මේ තරම් වැට්ටුවේ කොහොමද කියලා හොයන්න. එන ආර්ථිකයක් මේ තරම් වැට්ටුවේ කොහොමද කියලා අවුරුදු 2ක් ඇතුළත හොයන්න රිසර්ච් එකක් කරන්න ඕන. අර්බුදය කොයි වෙලාව හරි එනවා. හැබැයි අර්බුදය තවත් තීව්‍ර කරා මේ ගෝඨාභය රාජපක්ෂ. ඔන්න ඕක තමයි අපේ රටේ බහණ්ඩ හිගයක් ඇතිවීමේ හේතුව. දෙක බහණ්ඩ මිල ඉහළ යන්න හේතුව මොකක්ද? අපේ ගොඩක් බහණ්ඩ ආනයනය කරනවා. රුපියලට සාපේක්ෂව ඩොලරේ වේගෙන් ඉහළ ගියා. රුපියල කඩා වැටුණා. කඩා වැටුණ විතරක් නෙමෙයි රුපියල කෘත්‍රිමව 203 රඳවාගෙන ඉන්න උත්සාහ කරා. මදක රාණි ජයමා මුදල් මණ්ඩලයේ හිටපු සමාජිකව කෝප් කමිටුවට ඇවිල්ලා කිව්වා ඩොලර් කෝටි 550ක් නැති කරා කිව්වා මේක 203 රඳවා ගන්න. පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්‍රාල්, මහින්ද රාජපක්ෂ මුදල් ලැබෙත් එක වෙලාවක බැසිල් රාජපක්ෂ අනිත් මුදල් ලැබෙත්. මුළු ඔක්කොම නැති කරා. අන්තිමට මොකද වුනේ? ඩොලරේ අත්තරිය. අත්තරියට පස්සේ 203 230 වුණා, 260 වුණා, 280 වුණා, 320 වුණා, අද 365. මොකද එතකොට වෙන්නේ? ඩොලරයගේ 365 වෙනකොට සියලුම ආනයනික භාණ්ඩවල මිලේ ගියා. මේ ආණ්ඩුව වෙනකොට ඩොලරයක් රුපියල් 178යි.
සැමන් ටින් එකක් ගෙනවන් අපි ඩොලර් එකක් දීලා. සැමන් ටින් එකක් වෙන්නේ රුපියල් 178යි. අදත් අපි සැමන් ටින් එකක් ගෙනව ඩොලර් එකක් දීලා නිකම්ම 365ක් වෙනවා. ලෝක වෙළඳපොලේ සැමන් ගණන් ගිහිල්ලා නෙවෙයි. මොකක් වෙලාද? රුපියල කඩා වැටිලා. එදා අපිට සීනි කිලෝ එකක් ගේන්න ඩොලර් එකක් ගියා නම් සීනි කිලෝ එකක් 178යි. අද සීනි කිලෝ එකක් ගේන්න අපි ඩොලර් එකක් දීලා නම් නිකම්ම සීනි කිලෝ එක 365යි. එහෙම වෙන්නේ මොකක් නිසාද? ලෝක වෙළඳපොලේ බහණ්ඩ මිල ඉහළ ගිහිල්ලා නෙවෙයි. ඒක ඇති වෙන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ ගියා. රුපියල කඩා වැටුණා. අන්න බහණ්ඩ මිලේ ඉහළ යන එක හේතුව. බහණ්ඩ මිලේ ඉහළ යන දෙවෙනි හේතුව මම කලින් කිව්වා. භාණ්ඩාගාරයට සල්ලි මදි වියදමට. භාණ්ඩාගාරයට සල්ලි මදි වුණාම මොකද කරන්නේ? රජයේ ආදායම මදි රජයේ වියදමට. මං කිව්වේ බිලියන 1457යි භාණ්ඩාගාරයට ආවේ. බිලියන 3521ක් වියදම් කරන්න ඕන. නේද? භාණ්ඩාගාරයට රුපියලක් ඕන නම් භාණ්ඩාගාරයට එන්නේ 730යි. භාණ්ඩාගාරයට රුපියල් 100ක් ඕන නම් මාසෙකට භාණ්ඩාගාරයට රුපියල් 100ක් වියදම් කරොත් භාණ්ඩාගාරයට එන රුපියල් 30යි. රුපියල් 70ක්ම ණයට ගන්න ඕන. ණයට ගන්න තමයි මහ භාණ්ඩාගාරය නිකුත් කරනවා භාණ්ඩාගාර බැදුම් කර සහ භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බැදුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා මහ බැංකුවට කියනවා මේවා විකුණලා අපිට ණයක් අරන් දෙන්න කියලා. ආණ්ඩුව නෙවෙයි ණය ගන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැදුම් කර විකුණලා මහ බැංකුව. හැබැයි භාණ්ඩාගාරය ආණ්ඩුවයි. භාණ්ඩාගාරේ බැදුම් කරයි භාණ්ඩාගාරේ බිල්පතුයි නිකුත් කරලා මහ බැංකුවට කියනවා මේ ටික අපිට විකුණලා දෙන්න. මහ බැංකුව විකුණනවා. විකුණපුවාම ඒව ගන්න ලංකා බැංකුව, මහජන බැංකුව, වාණිජ බැංකුව, ඉන්ෂුරන්ස් සමාගම්, EPF එකේ අරමුදලේ මේ වගේ මේ භාණ්ඩාගාර බැදුම් කර භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න. මිලදී අරගෙන මහ බැංකුවට සල්ලි දෙනවා. මහ බැංකුවේ සල්ලි භාණ්ඩාගාරයට දෙනවා. මොකද උනේ? භාණ්ඩාගාරයට එන සල්ලි මදි. ඉතින් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැදුම් කර නිකුත් කර ගියා. යනකොට ඒවා මහජන බැංකුව ලංකා බැංකුව ගන්න පටන් ගත්තා. අරගෙන වුණාම ඒක ආර්ථිකයේ තවත් ප්‍රශ්නයක්. මහජන බැංකුව ලංකා බැංකුවට බැංකු කරන්න මොනවද? ජනතාවගෙන් සල්ලි එකතු කරලා රාජ්‍ය සේවකයන් පඩි ගෙවනවා. පඩි ගෙවන්න නේර ණය ගන්න බැංකුව. මේ මහ බැංකුව ගන්න අරගෙන භාණ්ඩාගාරයට දෙන්නේ. එතන බැංකුව මොකද කරන්නේ? බැංකුව තියෙන සල්ලි එකතු කරලා ආර්ථිකයට දායකත්වය සපයනවා. නිෂ්පාදකයෙකුට දෙන්න ඕන. නිෂ්පාදකයෙකුට දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සූරලා ගන්නවා. ගන්න නිසා බැංකුව අවදානමකට ආවා. කෙලින්ම පෙට්‍රෝලියම් එක ලංකා බැංකුවේ මහජන බැංකුවේ ණය ගත්තා. පෙට්‍රෝලියම් එක විතරක් ලංකා බැංකුවට මහජන බැංකුවට ණයයි කෝටි ලක්ෂයක්. අපි සතෙන් සතේ ඉතුරු කරලා දාපු සල්ලි. කෝටි ලක්ෂයක් නැහැ. කොහටද? ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි පෙට්‍රෝලියම් එක. තෙල් සංස්ථාව. ඒ වගේම භාණ්ඩාගාර account එක තියෙන ලංකා බැංකුවේ. භාණ්ඩාගාර account එකේ OD එක. ඒ OD එක කියලා කියන්නේ මොකද්ද? බැංක් ගිණුමේ සල්ලි නැතුව ගිණුම් හිමියා කරේ තියෙන විශ්වාසයෙන් බැංකුව වියදම් කරනවා. කොතරම්ද? 1 කෝටි මේ සමාන කෝටි 1,30,000යි. ඒ කියන්නේ භාණ්ඩාගාරයේ account එකේ OD එක කෝටි 1,30,000යි. එතන ලංකා බැංකුවේ මහජන බැංකුවේ මොකද කරලා තියෙන්නේ? කෝටි ලක්ෂයක් දීලා තියෙනවා පෙට්‍රෝලියම් එකට. කෝටි 1,30,000ක් වේදම් කරලා තියෙනවා ආණ්ඩුවට OD එකක් හැටියට. තව ඊට අමතරව බැඳුම් කරත් මිලදී ගන්නවා. භාණ්ඩාගාර බිල්පතුත් මිලදී ගන්නවා. ඒතර සිද්ධ වෙන දේ මොකක්ද? බැංකුවේ ද්‍රවශීලතාවය හිඳෙනවා. බැංකුවට ගනුදෙනු කරන්න සල්ලි නැහැ. තැන්පත් කරුව ඇවිල්ලා සල්ලි ඉල්ලනවා. තැන්පත් කරුව ඇවිල්ලා සල්ලි ඉල්ලපුවාම මොකද වෙන්නේ? බැංකුවට සල්ලි ගෙවන්න විදියක් නැති වෙනවා. බැංකුව වැටෙනවා. ඒතර මහ බැංකුව තීරණයක් ගත්තා. දැන් බැඳුම් කරයි
භාණ්ඩාගාර බිල්පතයි බැංකුව වලට විකුණන එක අවදානම්. අවදානම් කියලා ලංකා බැංක මේ බැදුම් කරයි භාණ්ඩාගාර බිල්පතයි මහ බැංකුව ගන්නවා. කාටවත් විකුණන්නේ ඒගොල්ලෝ ගන්නවා. ඒගොල්ලෝ අරගෙන සල්ලි අච්චු ගහලා ආණ්ඩුවට දෙනවා. ඔන්න වෙච්ච දේ. මොකද බැංකු පද්ධතියෙන් ගත්තම මේක තරම් අරබුදයක් එන්නේ නැහැ. තියෙන මුදල්මයි සංසරණය වෙන්නේ. බැංකුවේ පද්ධතිය දෙන මුදල්ම. හැබැයි බැංකු පද්ධතිය තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්න ගියා නම් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ඒක අවදානමක හිටියේ. මහ බැංකුව තීරණයක් කරන් කිව්වා පෙට්‍රෝලියම් එකට තවදුරටත් මහජන බැංකුවට ලංකා බැංකුවට ණය දෙන්න එපා කියලා කිව්වා. තෙල් සංස්ථාවට කිව්වා ලංකා බැංකුවට මහජන බැංකුවට ණය දෙන්න එපා කිව්වා. මොකද තෙල් සංස්ථාවේ රේටින් සබ්සිඩි. රටේම රේටින් සබ්සිඩි. මේ තෙල් එකේ රේටින් සබ්සිඩි. ඒතර කිව්වා ගෙවන්න එපා. ඊට පස්සේ මොකද කරේ මහ බැංකුව බැඳුම් කරයි භාණ්ඩාගාර බිල්පතේ මහ බැංකුව අරගෙන මහ බැංකුව සල්ලි අච්චු ගලා ආණ්ඩුවට දුන්නා. කොච්චර දුන්නද? පෞගේ මාර්තු මාසෙන් අවසන් වෙච්ච මාස 20 දුන්නා 1,30,00,000ක් සල්ලි අච්චු ගහලා දුන්නා. 2019 අවුරුද්දම මුළුමනින්ම රුපියල් අච්චු ගෙව්වේ රුපියල් කෝටි 400යි. රුපියල් කෝටි 400. පෞගේ මාස 20ට මාර්තු මාසෙන් අවසන් වෙච්ච මාස 20ට අච්චු ගෙව්වා කෝටි 1,30,000. කඩදාස අච්චුක ගහ බෙදන්න පටන් ගත්තා. එතකොට මොකද උනේ? වෙනදට වඩා අපේ අත් වලට 5000 ආවා. තියෙනවනේ ටික. දැන් 100 කොලයක් හොයාගන්නත් නැත්නම්. දැන් 5000 කොල එන්න පටන් ගත්තා. 5000 කොල අරගෙන කඩේට ගිහලා බඩු ඉල්ලනවා. හැබැයි බඩු ඉල්ලනකොට ඒ තරම් භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය වෙලා නැහැ. සරල ආර්ථික විද්‍යාව. සාමාන්‍ය මුදල් අච්චු ගහන්න කොහොමද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනවා නම් ඒක ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද කොච්චර වැඩි නිෂ්පාදනය වුණාද? අන්න ඒකට සරිලන්න මුදල් අච්චු ගහන්න ඕන. මුදල් අච්චු ගහුවේ නැත්තම් නිෂ්පාදකයාගේ භාණ්ඩවල මිල පහළ බයින. අවදමනයක් ඇති වෙනවා. භාණ්ඩ සහ සේවා නිෂ්පාදන වලට වඩා වැඩියෙන් සල්ලි අච්චු ගහුවොත් භාණ්ඩ මිල ඉහළ යනවා. ඊතර මොකද උනේ? 5000 කොල අච්චු ගහලා දාන්න පටන් ගත්තා. නේද? කෝටි 1,30,000 මාකට් එකට වැඩියෙන් සල්ලි ආවා. සල්ලි ගෙවසෙන්න පටන් ගත්තා. සල්ලි වලට සරිලන්න භාණ්ඩ සහ සේවා නිෂ්පාදන උනේ නැහැ. ඉල්ලුම වැඩි වුණා, සැපයිම අඩු වුණා, භාණ්ඩවල මිල ඉහළ ගියා. ඩොලරේ හින්ද එකකින් ඉහළ ගියා. නේද? මුදල් අච්චු ගහපු නිසා දෙවෙනි වටේ ඉහළ ගියා. මොකද සිද්ධ වුනේ? උද්දමනයේ කඳු ගැහෙන්න පටන් ගත්තා. අද ආණ්ඩුවේ වාර්තා කියනවා ලංකාවේ උද්දමනය සාමාන්‍ය උද්දමනය 33යි කියනවා. ආහාර පාන වල උද්දමනය 49 කියනවා. ජාත්‍යන්තර සංවිධානය කියනවා ලෝකයේ උද්දමනයේ තියෙන රටවල් වලින් 5 වෙනි ස්ථානයේ. දෙක. දෙවෙනි ස්ථානයේ ලංකාව. ඒ උද්දමනයේ 150ක් වෙලා ඇති කියනවා. බැලුමට හරිනේ. 104 ඩීසල් ලීටරේ 400 වෙනකොට 400කින්. 380 කිරි පැකට් එක 1020 වෙනකොට 300කින්. සාමාන්‍යයෙන් එක්සයිස් පොතක් මන් දැක්කනේ පිටු 200 එක්සයිස් පොතක් රුපියල් 420යි නේද 28ට පොත් 8ක් ගත්තොත් 420 වටක් හිතන්න ඒක ගෙදරකට දරා ගන්න පුළුවන් එකක් නෙවෙයි නේ 3500කට කිට්ටු වෙන ගාණක් යනවා ඉතින් මේ දරා ගන්න බෑ බහන්න ඔක්කොගෙම මිල ඉහළ ගියා කප්රාල් කිව්වා මුදල් අච්චු ගන්නකොට මොකද කිව්වේ කප්රාල් කිව්වා මුදල් අච්චු ගන්නකොට උද්දමන ඉහළ යන්නේ නැහැ කිව්වා. සාමාන්‍ය සරල ආර්ථික විද්‍යාව. භාණ්ඩ සේවා නිෂ්පාදනයට සාපේක්ෂව මුදල් අච්චු ගහන්න නැත්නම් හරිද? භාණ්ඩ සේවා නිෂ්පාදනය වැඩි වෙලා මුදල් අච්චු ගහන්නේ නැත්නම් භාණ්ඩවල මිල පහළ බහිනවා. භාණ්ඩ සේවා නිෂ්පාදන වලට වඩා වැඩි මුදල් අච්චු ගහුවොත් භාණ්ඩවල මිල ඉහළ යනවා. සරලයි. ඉතින් උද්දමන ඉහළ ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපේ රටේ සමස්ත ආර්ථිකය ඇකිලෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 82ක ආර්ථිකයක් තිබ්බා අපිට. ඒක 78ට අඩු වුණා. අපි හිතන මේ අවුරුද්දේ 65ටවත් අඩු වෙයි. ඒත් ආර්ථිකය ඇකිලෙනවා. ආර්ථිකය ඇකිලෙනවා කියන්නේ මොකද්ද? තව භාණ්ඩ සේවා නිෂ්පාදනය අඩු වෙන්න පටන් ගන්නවා. ෆැක්ටරි වැහෙනවා. ඔය දැන් සේවා නේද? අපේ රටේ දල ජාතික නිෂ්පාදනයට විශාල සේවා සපයන ඉදිකිරීම් කර්මාන්ත 18%ක් වගේ.
16 17ක් වගේ තියෙනවා ඉදිකිරීම් කර්මාන්තය. දැන් ආණ්ඩුව තීරණය ගත්ත සියලුම ඉදිකිරීම් නතර කරන බව. ආණ්ඩුව හදමින් තියෙන පාරවල් නතර කරනවා. හදමින් තියෙන ගොඩනැගිලි නතර කරනවා. නේද? සියලුම ඉදිකිරීම් කර්මාන්ත නතර වෙනවා. එතන මොකද වෙන්නේ? ජාතික නිෂ්පාදනය එතනින් අඩු වෙනවා. අද ලීසින් සමාගම් වලින් කවුරුවත් ගිහලා වාහනයක් ලීසින් කරලා ගන්නෙ නේ. ඒක සේවා ආර්ථිකය. ඒ සේවා ආර්ථිකේ පංගුවත් අඩු වෙනවා. අද මාකට් එකට ගිහිල්ලා ගොඩක් කට්ටිය බහන්න මිලදී ගන්නනේ. ඒක සේවා ආර්ථිකය. සේවා ආර්ථිකයත් ඇකිලෙනවා. තව ආර්ථිකය ඇකිලෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ තියෙන ගිය අවුරුද්දටත් වඩා වැඩි ආර්ථිකය ඇකිලෙන එක. ආර්ථිකය ඇකිලෙන අතර රනිල් වික්‍රමසිංහ කියන තව ට්‍රිලියන සල්ලියක් ගන්නවා. ශ්‍රී කෝටි ලක්ෂයක්. බහණ්ඩා සේවා නිෂ්පාදනය තව අඩු වෙනවා. අඩු වෙන තැනක තව සල්ලියක් ගන්නවා. මොකද වෙන්න පුළුවන්? උද්දමනය තව පින්මකින් ඉහළ යනවා. හරිද? ඒ වගේම ඇඟලුම් කර්මාන්තය අද අර්බුදයකට ගිහින් තියෙනවා. සමහර ඇඟලුම් කර්මාන්ත ශාලා බංග්ලාදේශයේ රටවල් වලට ගලව ගන්නට සැලසුම් කරලා තිබෙනවා. සමහර ඕඩර්ස් සමහර ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවල බංග්ලාදේශ වල මැලේසියා වගේ රටවල් වල ඒගොල්ලන්ගේ ෆැක්ටරි තියෙනවා. ලංකාවට එන ඕඩර්ස් ඒ ෆැක්ටරි වලට මාරු කරනවා. ලංකාවේ නිෂ්පාදනය තව එකිලෙනවා. තව ඩොලර් එන එක අඩු වෙනවා. අඩු වෙන්න තව ඩොලරය යගේ ඉහළ යනවා. තව මුදල් අච්චු ගහනවා. තව බහණ්ඩා සේවා නිෂ්පාදනය වලට ඇකිලෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? මේ උද්දමනය තව පිම්මකින් ඉහළ යනවා. ඉහළ යනකොට ජනතාව මේ විදිහට ඉන්නේ නැහැ. ජනතාව රනිල් වික්‍රමසිංහල හිතුවට දෙවේලක් කාලා ඉන්න කිව්වට ගෙදර දරුවා අඬනවා. මට මේ ළඟදී පෝෂණ වේදීන් කණ්ඩායමක් හම්බුණා. ඒගොල්ලෝ කිව්වා විශේෂම මේ අර්බුදයේ අවධානය යොමු කරන්න කිව්වා දරුවන් ගැන සහ ගබිණි අම්මලා ගැන. ඒක දිගු කාලන සමාජ අර්බුදයක් අපේ රටේ නිර්මාණය කරයි. ගැබිණි අම්මලාටත් දරුවන්ටත් නිසි ආහාර වේලක් දෙන්න නැත්නම්. මොකද සිද්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ? කුසගින්න පිළිබඳ ප්‍රශ්නේ ඉන්නේ. එහෙනම් මොකද වෙන්නේ? අන්නේ කැරලි එහෙට මෙහෙට තල්ලු වෙන්න දෙන්න එපා. එතකොට මොකද සිද්ධ වෙන්නේ? විශාල අරාජකත්වයක් නිර්මාණය වෙනවා. කිසියෙක් වග කියන්නේ නැති නැගිටි, කිසියෙක් වග කියන්නේ නැති කැරලි ප්‍රචණ්ඩත්වයට ගැටුම්කාරී තත්වයකට වර්ධනය වීම ඉඩක් තිබෙනවා. ඒ නිසා අද අපිට තියෙන අභියෝගය තමයි මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන අනුගමනය කරන ලද දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තීන් හේතු කොටගෙන අපේ රට ගැඹුරු විනාශයකට පත් වී තිබෙනවා. ජනතාව විශාල පීඩාවකට පත් වීමේ අනතුරකට තිබෙනවා. අද අපි කල යුතු වුණ එපා. ගැටුම්කාරී ප්‍රකෝපකාරී ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට ඉඩ තියන්න එපා. ඒක අරාජකත්වයක් හදනවා. ඒක පෙරලා පාලකයාට වාසි. පාලකයාට තමයි ගැටුම ඕන. පාලකයාට තමයි ප්‍රචණ්ඩත්වය ඕන. අපිට හැම වෙලාවම ඕන සාමකාමීත්වය. අපි බලමු ජනතාව උපරිම සාමකාමීත්වයෙන් තියලා දේශපාලන නායකත්වය කරා මේක පෙළගස්සන්න. ඒක තමයි මේ අර්බුදයේදී අපිට දෙන දේශපාලන මාවත. වෙන මොකුත් නෑ. එතකොට ඇයි දැන් රනිල් තෝරගත්තේ? ඇයි හදිසිය රනිල් තෝරගත්තේ? රනිල් තෝරගන්න හේතු දෙකක් තිබ්බා. එකක් දේශපාලන හේතු. දේශපාලන හේතුව මොකද්ද? ඉස්සරළම පොහොට්ටු ඇතුලේ යෝජනා වුණා ඩලස් සලහක් පෙරුම. ඩලස් සලහක් පෙරුම පොහොට්ටු ඇතුලෙන් ආවොත් ඩලස් අගමැති වෙනවා. පොහොට්ටුවේ තව බල කඳුරක් හැදෙනවා. පොහොට්ටුව බෙදෙනවා. ඩලස් අගමැති වටා ඔය බලයේ වටා එකතු වෙනවනේ ඔක්කොම පොදු බෙදන ඉතින්. එතකොට බැසිල් කැලිය දෙකට කැඩෙනවා. ඊළඟ යෝජනාව කො නිමල් සිරිපාල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතකොට නිමල් සිරිපාල අගමැති වුණොත් ජනය දෙන්නේ රනිල් වික්‍රමසිංහට. වික්‍රමසිංහ තනිමේ රටකට ණයක් දෙන්නේ කබ්ඩි අමාරුයි. රට ඉතින් දුක කියලා දැන් අර UN එකෙන් කියලා අපේ නලින් සෝදර කිව්වේ ලෝකේ රටවල් වලට කියනවානේ කණ්ඩ ටිකක් එවන්න ලංකාවට බොණ්ඩ ටිකක් එවන්න ලංකාවට තෙල් ටිකක් එවන්න ලංකාවට ඔන්න ඔය අනුකම්පාවට ලැබුණොත් විතර රනිල් හින්දා නෙවෙයි ඊළඟ රනිල් ගැනලා කල්පනා කරනවා ටිකක් විකුණා ගන්න අර විකුණන්න දාලා තියෙන ලැයිස්තුව හිල්ටන් හෝටලේ ග්‍රෑන්ඩ් ග්‍රීසිය මේ අවුරුද්දේ ආවේ 2010 ග්‍රීසිය ගොඩ යන්නේ 2022 යාන්තම් දැන් අවුරුදු 12ක් අතන ග්‍රීසිය මේ අර්බුදේ. ඒ නිසා මේ අර්බුදේ ගොඩ එන්නේ නැහැ කෙටි කාලෙකින්. මේ යන විදිහට තව අර්බුදේ වැඩි වෙනවා. මේ අර්බුදේ ගොඩ එන්න තියෙන මාවත ජනතාවත් ආණ්ඩුවත් එකට හිටගෙන
මේ රට ගොඩනගනවා කියන ස්ථාවරයකට එන්න ඕන. රනිල් වික්‍රමසිංහත් එක්ක මේ රටේ ජනතාව හිටගන්නේ නේ. ගෝඨාභය රාජපක්ෂත් එක්ක මේ රටේ ජනතාව හිටගන්නේ ඉතින් රට ගොඩනගන්න. මුළු රටම යන්න කියන ගෝඨාභය රාජපක්ෂ. එයා ජනාධිපති. පෞගිය 2015 ඉඳන් 19 දක්වා ආණ්ඩුව පාලනය කරපු අගමැති රනිල් වික්‍රමසිංහ. ඒක වැරදි කියලා පළව හැරපු රනිල්. පෞගිය මහචන්දෙදි පළව හැරපු රනිලුයි දැන් පළව හරින්න හදන ගෝඨාභය එකතුලා රටක් කරනවා. ඒ දෙන්නත් එක මේ රට හිටගන්නේ නැහැ. මේ රටේ ජනතාව හිටගන්නේ රටේ ජනතාව මේ අර්බුදේ විසඳා ගැනීම සඳහා බලාපොරොත්තුවක් සහිත නව ජනවරමකින් ආණ්ඩුවක් හැදුවොත් විතරයි. එමෙනිවි අලුත් ආණ්ඩුවක් හැදුවොත් අන්නේ ආණ්ඩුවත් එක්ක ජනතාව කෙටි කාලයකට අවුරුද්දක් එකමාරක් වගේ කාලයක් ඒ ආණ්ඩුවත් එක්ක හිට ගන්නවා. දිගටම හිට ගන්නෙත් නෑ. ඒ අවුරුද්ද එකමාරක් ඇතුළත කාලය ඇතුළත මේ ප්‍රශ්නේ විසඳීමේ පියවර ගියොත් නේද හිටගත්තු නැති ජනතාවත් නැවත හිට ගන්න පටන් ගන්නවා. එනිසා මේ අර්බුදයෙන් ගොඩ එන්න තියෙන්නේ නව ජනවරමත් සහිත පාලනයක් ගොඩනගා ගන්න ඕන මේ දේශපාලන අර්බුදයෙන් ගොඩ එන්න. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ගොඩක් දේවල් නෑ. කරුණු මේ ශනික අර්බුදෙට තියෙන පොඩි උත්තර ටිකක්. එක ණයක් ගන්න එක. දෙක ගත්තු ණය පස්සට දාගන්න. තුන අපේ විශාල මුදල් කන්දරාවක් කරන විදේශගත ශ්‍රමිකයන්. අපේ ඩොලර් බිලියන 7.3ක් ඩොලර් කෝටි 730ක් ඇවිල්ලා තියෙනවා අපිට සමහර අවුරුදු වල. වැඩි වෙන්නේ අපිට ඒකේ. තනි ඒකකකට වැඩිම ආදායම වෙන විදේශ ශ්‍රමිකයන්. සාමාන්‍ය මාසෙකට බිලියන 600ක් විතර ආවා. ඒක දැන් මිලියන 200කට විතර අඩු වෙලා. මේ හොරු එන්නකම් එවන්න නැහැ කියලා විදේශ ශ්‍රමිකයන් කියනවා. අන්න අලුත් ආණ්ඩුවකින් ඒ ඩොලර් මිලියන 600 සහතාව ටිකක් වැඩිපුර ගෙන්න ගන්න පුළුවන් නම් අපිට ඩොලර් ටිකක් වේගෙන් එනවා. හතර වෙනුව ඊළඟට අපිට සංචාරක ව්‍යාපාරය. ඔක්තෝබර් මාසයේ ඊළඟ සීසන් එක පටන් ගන්නවා. යුරෝපයේ අවුරුදු දෙකක් වහලා තිබ්බා. අපි කවුරුත් අපේක්ෂා කරා යුරෝපයේ අරිනකොට ලොකු සංචාරක ව්‍යාපාරේ නැග්මක් එනවා කියලා ලෝකේ. ලෝකයේ ගිය සීසන් එක ගිය ඔක්තෝබර් වලින් ඉඳන් මාර්තු දක්වා සංචාරක ව්‍යාපාර විශාල නැග්මක් ආවා ලෝකේ. ඒගොල්ලෝ ගියේ මාලදිවයින, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය. අපිට ගේන්න බැරුණා. අපිට ගිය මාර්තු මාසයේ සංචාරකයන් 82000යි. අපිට 2018 මාර්තු වල ආව සංචාරකයන් 284000. ඒ 2018 තමයි අපිට වැඩිම සංචාරකයෝ ආවේ 124ක් ආවා. හරිද? ඒකෙන් තුනෙන් එකක්වත් අපිට පහුගිය සීසන් එකේ ගෙන්න ගන්න බැරුණා. ඊළඟ සීසන් එකේ අපි ගේන්න පුළුවන්. ඒක අපිට ශනිකෝ ඩොලර් එනවා කීයක් හරි. ඒකට අපි සලස්මක් හදන්න ඕන. නෑ ඔක්තෝබර් වල. නමුත් සලස්මක් තියෙන රනිල් වික්‍රමසිංහ. ස්කයි නිවුස් එකත් එක්ක. මාධ්‍යවේදියාන සංචාරකයන් ගැන මොකද කියන්නේ? මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ? නෑ සංචාරකයන්ට එන්න කියනවා. උද්වේගකර අත්දැකීම් රස විඳින්න. ගෝටා ගෝ හෝම් කියලා පිකට් එක බෝඩ් එකක් අල්ලන් ඉන්න. ඕන්නම් PM ගෝ හෝම් කියලා අල්ලන් ඉන්න පුළුවන්. එහෙම නෝද සංචාරකේ? පිකට් කරන්න. හරිද? ඊට පස්සේ මාධ්‍යවේදී අහනවා නෑ මම මේක සීරියස්ලි අහන්නේ. ඔයා ජෝක් කරාට මේක ඇත්ත ප්‍රශ්නයක්. අගමැතිනේ ජෝක්. මාධ්‍යවේදියාට සීරියස්. ඔන්න රට. මේ ළඟදී අපිට හම්බ වුණා එක සහෝදරයෙක් කියව කතාව. මාලදිවයිනේ. මාලදිවයිනේ සුනාමියට මුළුමනින්ම යට වුණා. එක ගුවන් පතයක් කර සියල්ල යට වුණා. මාලදිවයිනේ සංචාරක අමාත්‍යවරයා BBC නිවුස් රූම් එකට ගියා. BBC නිවුස් රූම් එකට ගිහලා කිව්වා ලෝකයට අපේ රට යට වෙලා තිබෙන්නේ එක ගුවන් පතයි අපිට ඉතුරු වෙලා තිබෙන්නේ. අපි සතියක් දෙකක් ඇතුළත ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය කරනවා. අපේ රටේ මුළු ආර්ථිකයම පවතින සංචාරක ව්‍යාපාරය මත. ඒ නිසා අපි ලෝකේ ජනතාවට ආරාධනා කරනවා මාලදිවයින බලන්න ඉන්න. ඔන්න ලෝකේ නායකයෝ. අපේ නායකයා පිකට් බෝඩ් එකක් අල්ලගෙන ඉන්න. උද්වේගකර අත්දැකීම් රස විඳින්න ඉන්න. මොන යක්කුද මේ? රටක් පිළිබඳ ජනතාවක් පිළිබඳ ආර්ථිකයක් පිළිබඳ හැඟීමක් තියෙන මේ මිනිස්සු. මේ යක්කුනේ රටක් පාලනය කරන්නේ. ඒ නිසා මේ සංචාරක ව්‍යාපාරේ නව නැග්මක් ගන්න සලස්මක් හදන්න. එක ණයක් ගන්න එක, දෙක ගෙවන ණයක් පස්සට දා ගන්න එක, තුන විදේශ ශ්‍රමිකයන්ගෙන් ආදායම උපරිම ගන්න එක, හතර සංචාරක ව්‍යාපාරේ, පහ අපේ මේ පරිභෝජන රටාවේ වෙනසක් වුණා. අපි ගොඩක් අය රුපියල් වලින් ආදායම උපයනවා ඩොලර් වලින් වියදම් කරනවා අපි දන්නේ නැතුණා. අපි උපයන්නේ රුපියල් වලින් අපි වියදම් කරන්නේ ඩොලර් වලින්. පරිප්පු ගෙනව ඩොලර්, පිටි ගෙනව ඩොලර්,
සීනි ගෙනාවොත් ඩොලර්, අර්ථාපල් ගෙනාවොත් ඩොලර්. මොකද වෙලා තියෙන්නේ? ෆ්‍රිජ් එකක් ගෙනාවොත් ඩොලර්, AC මැෂින් එකක් ගෙනාවොත් ඩොලර්, ටීවී එකක් ගෙනාවොත් ඩොලර්, ෆෝන් එකක් ගත්තොත් ඩොලර්, ඔරලෝසුවක් ගත්තොත් ඩොලර්, සපත්තු දෙකක් ගත්තොත් ඩොලර්, කණ්ණාඩි දෙකක් ගත්තොත් ඩොලර්. මම මේ පේනවා කියන්නේ තොප්පියක් ගත්තොත් ඩොලර්. හරි. අපි උපයලා තියෙන්නේ රුපියල් වලින්. අපි වියදම් කරන්නේ ඩොලර් වලින්. දැන් අපි ණය නැති වුණාට අපි ණයයි. අපේ වියදම් වලින් රට ණයයි. අපි ණය නෑ. අපි උපයාගත්තකින් වියදම් අරන් තියෙන්නේ. සාධාරණ අපි උපයාගත්තකින් අරන් තියෙන්නේ. හැබැයි අපි ණය නැති වුණාට අපේ රට ණය කරලා තියෙනවා. එහෙනම් මේ අර්බුදයෙන් ගොඩ එන්න වළක්වන්න බැරි විදියටම අපේ පරිභෝජන රටාවේ වෙනසක් කළ යුතුමයි. පරිභෝජන රටාවේ වෙනසක් කරන්නේ නැතුව මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. හැබැයි ඒක මේ පාලකයන්ට කරන්න බෑ. තිරුපති වදින්න ගුවන් යාන අරගෙන යනවා. ක්‍රීඩා ඇමති කියලා මාලදිවයිනේ ජල ක්‍රීඩා කරනවා. නාමල් දුබායි ගිහිල්ලා ගුවන් යාන වලින් පනිනවා. ක්‍රීඩා කරනවා. ඩොලර් මේ ලක්ෂ ගණන් වියදම් කරන මේ පාලකයන්ට පුළුවන් ද ජනතාවට පරිභෝජනය නතර කරන්න කියලා. එහෙම ඉල්ලන්න මේගොල්ලන්ට අයිතියක් නැහැ. හැබැයි අපි මේකෙන් ගොඩ එනවා නම් අපේ පරිභෝජන රටාවේ වෙනසක් කළ යුතුමයි. හැබැයි ඒක පටන් ගන්න ඕන දේශපාලන. මහින්ද අමරවීර V8 ජීප් එක නැගලා පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 4යි දුවන්නේ. ඒක නැගලා යන ගම වීදුරු පාත් කරලා කියනවා මඤ්ඤොක්ක හිටවන්න කියලා. රක්සිතේට පැනලා කොළ රක්සිතේකට පැනලා කොස් කඩන්න කියලා. මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට මේක කරන්න බෑ. මෙවැනි අර්බුදයකදී දේශපාලන නායකත්වයේ ආදර්ශය අතිශය වැදගත්. ඒ ආදර්ශය මේගොල්ලන්ට කවදාවත් සපයන්න බෑ. ඒගොල්ලන්ට ඒවට සූදානම් අයත් නෙවෙයි. ඔයගොල්ලෝ මජර අධිපරිභෝජනවාදී රටාවකට හුරු වෙච්ච මිනිස්සු. ඒ නිසා මේකෙන් ගොඩ එන්න නම් අපේ පරිභෝජන රටාව වෙනසක් කරගන්න. ග්‍රීසිය කඩා වැටුණට පස්සේ ග්‍රීසිය මැදපන්ති රට දාලා ගියා. ග්‍රීසිය ප්‍රධානම කර්මාන්තය නාවික කර්මාන්තය. ලෝක විශාල නැව්පතිය හිටියෙත් නැව් හැදුවෙත් ග්‍රීසිය. ග්‍රීසිය ප්‍රධානම නැව්පතිය තට්ටු 18ක බිල්ඩින් එකේ ඉඳන් බිමට පැනලා මැරුණා. මම ඒ 2013 14 වගේ කාලේ ග්‍රීසිය ගියා. මුළු ඇතැන්ස් නගරෙම පාළුයි. shopping mall වැහිලා. ක්‍රීඩාගාරවල වල් වැදිලා. එපාර්ට්මන්ට් පාළුවට ගිහිල්ලා. ජන ශූන්‍ය නගර ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුවට IMF එකෙන් යෝජනාවලියක් දුන්නා. ණයක් දුන්නා. ක්‍රියාත්මක කරන්න ගියා. ඒ ආණ්ඩුව වැටුණා. ඊළඟ ආණ්ඩුව IMF එකේ දෙවෙනි පැකේජ් එකට ගියා. ඒක ක්‍රියාත්මක කරන්න ගියා. ඒ ආණ්ඩුව වැටුණා. ඊළඟ ආණ්ඩුව ඒ ආණ්ඩුව තුන්වෙනි IMF එකේ යෝජනාවලිය එනකොට ඒ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න දෙපාද කියලා ජනතාවගේ ජනමත විචාරණයක් විමසුවා. ජනමත විචාරණේ ජනතාව කිව්වා IMF එකේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න එපා කියලා. ඔන්න වෙච්ච දේ. ඒක IMF ගොඩ ගත්තේ නේ. IMF යෝජනාවලියත් එක්ක ගියපුවා ඒ ආණ්ඩුව වැටුණා. ඊළඟ ආණ්ඩුවක් හැදුවා. දෙවන යෝජනාවලිය ඒ ආණ්ඩුව වැටුණා. තුන්වෙනි ආණ්ඩුව හැදුවා. තුන්වෙනි ආණ්ඩුව යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න කලින් ක්‍රියාත්මක කරන්න දෙපාද කියලා ග්‍රීසියෙන් ජනමත විචාරණයක් තිබ්බා. ජනතාව කිව්වා ක්‍රියාත්මක කරන්න එපා කියලා. එඳ ඒව ගොඩේීමේ මාවත නෙවෙයි. අද වෙනිසුලාවෙම ඇවිල්ලා තිනවා. ආජන්ටිනාවේ ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. ලෙබනනේ ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. නේද? මේකෙන් ගොඩ එන්න තියෙන්නේ අපි අපේ ආර්ථික සැලැස්මක් අපිට ඕන. අපේ පරිභෝජන රටාව වෙනසක් වෙනවා. ග්‍රීසිය අපි වගේ නෝට්ටු පාවිච්චි කරන්න වැඩිපුර කාඩ් පාවිච්චි කරන්න. ග්‍රීසිය බැංකු පද්ධතිය නියෝගයක් දුන්නා. දවසකට වියදම් කරන්න පුළුවන් යුරෝ 20යි කියලා. කාඩ් එකේ කොච්චර සල්ලි තිබ්බත් යුරෝ 20කට වඩා වියදම් කරන්න බෑ. ඉගෙන බනිස් එකයි කොකාකෝලා එකයි සිගරට් එකයි. දවසකට පවුලකට. මං කියන අපි එතෙන්ට යන්න ඕන කියන එක නෙවෙයි. හැබැයි රටවල් මේ අර්බුද වලින් ගොඩ ආවේ. මේ ජීවන රටාවම ගෙනිලා නෙවෙයි මේ ජීවන රටාව වෙනසකුත් කරගන්න ඕන. අපි අද අපේ ජීවන රටාවේ වෙනසක් අපි කරගත්තොත් විතරයි අපේ අනාගත පරම්පරාවට මේ අර්බුදෙන් ගොඩ එන්න පුළුවන් මාවතක් අපිට හදලා දෙන්න පුළුවන්. ශාසනිකව තියෙන ওই ටික. සංචාරක ව්‍යාපාරය, විදේශ ශ්‍රමිකයන්, ණයක් ගැනීම, ගෙවන දෙන ණයක් පස්සට දා ගැනීම, අපේ පරිභෝජන රටාව වෙනස් කර ගැනීම. එහෙම නැතු මේකෙන් ගොඩ එන්න බෑ. දිගු කාලෙම අපිට අවුරුදු 7-8ක දීර්ඝ සැලැස්මක් වල මම කලින් කියපු ප්‍රශ්න වලට උත්තර හොයන. ආනයන අපනයන අතර පරතරය අඩු කරන්න ඕන. මේක කෝටි 810ට වැඩි වෙලා තිබෙනවා. කොහොමද අපි ආනයන ප්‍රමාණයක් අඩු කරගන්නේ? කොහොමද අපි අපනයන ප්‍රමාණයක් වැඩි කරගන්නේ? අපේ ආර්ථික සැලැස්ම ඒ මත පදනම් වෙලා තියෙනවා. ඒක නම් අපි ඊට කලින් කතා කරා. ඒක වැදගත්. මේ වෙන දවසක මෙතන කතා කරා.
ඊළඟ ඩොලර් රුපියල් පුළුවන් නවතන් අපි හොයන්න ඕන. විශේෂයෙන්ම අපේ නාවික කර්මාන්තේ අපිට දිනු කරන්න පුළුවන් තැන. මම මේ ළඟ දැක්ක Facebook එකේ ලංකාව මුහුදවට චන්ද්‍රිකා ඡායාරූපයක්. ලංකාව මෙහෙම තියෙනවා. ඒ චන්ද්‍රිකා ඡායාරූපේ නැව් තියෙනවා. හරිද? නික කඩිගුලක් ඇවිස්සුනවා. නැව් රට වටේ වසරකට නැව් 36000ක් ගමන් කරනවා. ලෝක වෙළඳාමෙන් 3න් 1ක් සිද්ධ වෙන්නේ අපේ මහමුහුද. නිසා අපේ නාවික කර්මාන්තය දිනු කරන්න ඕන. කොළඹ වරාය අලුත් තාක්ෂි දෙක තුනලා ඩිජිටල් කරණය කරලා මොකද ලෝකේ තව දුරටත් ලෝකේ හැමතැනම අද බලන්නේ භාණ්ඩ ප්‍රවාහන කාර්යක්ෂම වෙන්න ඕන. චීන භාණ්ඩ නිෂ්පාදනය කරලා ගෙනියන්නේ ඉන්දියාවට නම් මුහුදේ තියෙනකන් චීනට වැඩකුත් නැහැ ඉන්දියාවට වැඩකුත් නැහැ. හදපු කෙනාට වැඩකුත් නැහැ ගත්තු කෙනාට වැඩකුත් නැහැ. ඉඳලා ලෝකයේ අද අවධානය යොමු කරන්නේ මොකද්ද? මුහුදේ තියෙන කාලය අඩු කරන්න ඕන. භාණ්ඩ නිෂ්පාදනය සිට භාණ්ඩ මිලදී ගත්තු කෙනා අතර භාණ්ඩ ප්‍රවාහණයට යන කාලය අඩු කරන්න ඕනේ කාර්යක්ෂම කරන්න ඕනේ. පහුගියද අපේ අර 6 වෙනිදා වැඩ වර්ජනයත් එක්ක කොළඹ වරායේ සිපින් ලයින් 5ක් ආපහු ගියා. ඒගොල්ලෝ රස්තිය අදු වෙන්න කැමතුනේ නේ. ඒ නිසාම තමයි වැඩ වර්ජන අත්හිටුවන්නත් එක හේතුව. මොකද මේ වෙලාවේ වරාය කඩා වැටුනොත් අපේ ආර්ථික විශාල බලපෑමක් එනවා. අපි වැඩ වර්ජන නතර කරා. හරි. මොකද සිපින් ලයින් 5ක් ඒ දවසට හැරිලා ගියා. මොකද ඒගොල්ලෝ වැඩ වර්ජන ඉවරලා මේවා බානකම් බලාගෙන ඉන්නේ නැහැ. ඒගොල්ලෝ යනවා. අත්තරලා යනවා. හරි. ඒ හින්දා කොළඹ වරාය තාමත් කාර්යක්ෂම වරාය බවට පත් කරගන්නවා. තාක්ෂණ එකතු කරපු වරාය බවට පත් කරගන්නවා. හරිද? එහෙම අපි දිනු කරොත් අපිට එතන ඩොලර් රූපත. අපි කලින් කිව්වා වගේ හම්බන්තොට වරාය නාවික සේවා මධ්‍යස්ථානයකට වර්ධනය කරන්න. සංචාරක ව්‍යාපාර හොඳ විභවයක් වෙන අපිට ඉස්සරහට යන්න. මේ ළඟදී අපිට චීනයේ ප්‍රධාන කණ්ඩායමක් මේගොල්ලෝ කිව්වේ එකයි. චීන සංචාරකයන්ගෙන් 100%ක් ලංකාවට ගේන්න පුළුවන් නම් ලංකාවේ හැමතැනම ට්‍රැෆික් ඇති වෙයි. චීනේ ලංකාවේ ප්‍රධානිය අපිට කිව්වද? චීන සංචාරකයන් 100%ක් ගේන්න සැලසුම් කරන්න එතන මිලියන 10ක් තියෙනවා. 100%ක් කියන්නේ. ඒගොල්ලෝ විශේෂයෙන්ම බෞද්ධ ආගමත් එක්ක සම්බන්ධ වෙච්ච සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න පුළුවන්. තායිලන්තේ ඒක අත්පත් කරන් තියෙනවා, බුරුමේ ඒක අත්පත් කරන් තියෙනවා. ඕගොල්ලෝ එතෙන්ද සැලසුම් හදන්න කියලා. අපේ පාලකයන් සැලසුම් හදුවේ නේ. එතන අපිට ලොකු විභවයක් තියෙනවා. ඊළඟ IT මාකට් එකේ පංගුවක් අත්පත් කරගන්න ඕන. දියුණු ශ්‍රම වෙළඳපොලෙන් පංගුවක් අත්පත් කරගන්න ඕන. ඒකට හොඳ අධ්‍යාපන රටාවක් අපි වෙනස් කරගන්න ඕන. මේ සියල්ල අවුරුදු 5-6ක් ගොඩ අපි සැලසුම් කරලා දියත් කරොත් අපිට මේ අර්බුදෙන් ගොඩ එන්න පුළුවන්. එහෙම නැතුව රනිල් ලැබිලා ණයක් අරගෙන විකුණලා මේ අවුරුදු බේරගත්තත් ඊළඟ අවුරුදු මේ අර්බුදේ බේරගත්තත් මං හිතන්නේ ලේසි වෙයි කියලා. ඒ නිසා අපි හමුවේ තියෙන අර්බුදේ තමයි අභියෝගය තමයි මේ පාලකයන් දීර්ඝ කාලයක් මේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ප්‍රතිපත්තිය අද අපේ රටත් මේ මොහොතේ ජීවත් වෙන අපි සියලු දෙනා විශාල අනුතුරකට පත් කරලා තිබෙනවා. හැබැයි මේ தත්ත්වය අපි උපයෝග කරගන්න ඕන. මේ විනාශකාරී දේශපාලන සංස්කෘතිය මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට නව දේශපාලන ප්‍රතිපත්තියක් නව ආර්ථික ප්‍රතිපත්තියක් අපේ රට ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපි පෙළ ගැසෙමු එකට එකතු වෙමු කියලා ආරාධනා කරමි. මම නතර වෙන වෙන බොහොම ස්තුතියි. හැම දිනකටම ජය වේවා.